මනට දෙකක් එකපාර කරන්න බෑ. ඔන්න ඔය කාරණාව නිසා පුළුවන් නම් උත්සාහ කරන්න. ඔබ නෝට් ගන්න එක මතක තියාගෙන ඉඳලා ඒ සෙෂන් එක ඉවර වෙලා එන විවේකයේදී ටක් ගාලා නෝට් එකක් දාගන්න. ගොඩාක් ලියන්න දෙයක් නැහැ. කියවිච්ච කරුණේ මොකක් හරි එකක් විශේෂයක් දාගන්න. ඒ විශේෂය දාගත්තාම ඊට පස්සේ පුළුවන් ඒ ගැන විස්තර ටිකක් ලියා ගන්න පස්සේ. මොකද කරුණ මතකෙට එනවනේ එතකොට. නැත්තම් වෙන්නේ ඔබ නෝට් ගන්න දැන් හොඳ කරුණක් කියවෙනවා. දැන් ඒ කරුණේ මුල අමතක වෙයි කියලා ඉක්මනට මොකද කරන්නේ? අරක ලියන්න පටන් ගන්නවා. දැන් ලියන එකයි අවබෝධ කරගන්න එකයි දෙක එකට කරන්න බෑ. යුනිවර්සිටි එකේ කරන්න පුළුවන්. කියන ගමන් පොඩි නෝට් කැලි ටිකක් දාගෙන යන්න පුළුවන්. හැබැයි අවබෝධ කරගන්න එක එහෙම කරන්න බෑ. අර තේරුම් ගන්නවා. දහම තේරුම් ගත්ත හැකි. අවබෝධ කරගන්න නම් මනසිකාර කරන්න ඕනේ මේ මොහොතේ. ඒ කියන එක තමන්ගේ ජීවිත අත්දැකීම් වල දදා මනසිකාර කර අහගෙන ඉන්න ඕනේ. හරි නේන්න, ඕනේ නේන්න, ඇත්ත නේන්න, මේ ඕනේ නේන්න, මේකට දැම්ම හරි නේන්න. ඔන්න ඔහම තමන්ට වැඩ කරන්න ඕනේ මේක ඇතුලේ. එතකොට නේද ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය තේලා යනවා. මෙච්චර කාල අවිද්‍යාවෙන් අල්ලන් හිටියනේ. ආන් ඒක හේ වෙලා යනවා. ඒක හේ වෙලා ගියම අවබෝධයට ආවා. අවිද්‍යාව තියෙනකම් දැන් පවත්තගෙන යන්නේ ඔය. අවිද්‍යාව දුරු වෙච්ච ගමන් දැන් පවත්තගෙන අතර කළා. දැන් පිළිබඳ අවබෝධයට ආවා. ඒක නිසා නෝට් දාගන්න එක හොඳයි. බොහොම හොඳයි. පරිවර්තනවා. නමුත් ඒක Tamanට අවබෝධයට බාධාවක් වෙන පරිදි ඒක කරන්න එපා. බලන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒක මතක තියාගෙන ඉන්නලා ඒ අවශ්‍ය කරුණු තියාගෙන අනිත් එක අනාගතයේදී ඔබට මේක කොපියක් හම්බ වෙන වැඩ පිළිවෙලක් සකස් වෙයි. ඒක නිසා. හරි. දැන් ගියේ පාර දැන් ඔබ පැය දෙකක් විතර භාවනාව වැඩුවා. දෙකමාරක් විතර. ඔබට ඒ අපි කතා කරගත්ත දේ අපි අවබෝධයටපත් වෙච්ච දේ සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ආසයි ස්වාමී. භාවනා කරනකොට කියන්නේ සිද්ධිය මතු කරගෙනද ඒක ඔස්සේ හිතන්න ඕනේ නැත්නම් පුද්ගල සම්බන්ධතාවයක් හරි මොකක් හරි එහෙම. කියන්නේ දරුවෙක් ගැන හිතලා එහෙමද නැත්නම් මොකක් සිදුවීමක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. හරි. දැන් මම ඔබට කිව්වේ මගේ අත්දැකීමක් ඕනනම් දෙන්නම්. ඔබට භාවනා කරන්න. හරියයිද? නෑ. එහෙනම් ඔබගේ අත්දැකීමක් ගන්න ඕනේ. ඒ අත්දැකීම අර මහත්ය කිව්වා වගේ දරුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිද්ධියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වස්තුවක් වෙන්න පුළුවන්. දරුවෙක් ඒවා සිද්ධියක් ඒවා වස්තුවක් ඒවා මොනවා වුණත් අන්තිමට මොකක්ද තියෙන්නේ? රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ. මොකද ඒවෙන් ඒවා එන්නේ නැත්නම් අපි දන්නේ නැහැ නේ මොකද? දැන් ඔබට සිහින තියෙනවා. හිනා දුන්නාට පස්සේ දොස්තර මහත්තයා ඇවිල්ලා ඇහැ ඇරලා බලනවා. ඇහැම චෙක් කරනවා. දැක්කද? ඇහැ චෙක් කළාද කියලා දන්නවද? හොඳට බලනවා. ඇහැ ඉස්සරහට එවිලා බලනවා. මේ. දැක්කද? නෑ. ඇයි රූපයයි ඔක්කොම තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? චක්කු විඤ්ඤාණ හැදෙන්නේ නැහැ. මොකද සවිඤ්ඤාණික කයක් නෙමෙයි මේ වෙලාවට තියෙන්නේ. විඤ්ඤාණේ ගොඩාක් යටපත් වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒක නිසා ඒක ඇල්ල ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ වෙන්නේ නැතුව ඉතුරු ටික ගොඩ නැගෙන්නේ නැහැ. මරිච්ච මිනිසෙක් ඇහැ තියෙනවා. හරිද වැඩ නැහැ. එහෙනම් කොහොම හරි මේක ඇතුළට එන්නයි ඕනේ. එහෙනම් ඇතුළට කොයි මොහොතේ හරි ආවනම් පින්විතනේ අන්න එතනින් පස්සේ තමයි අපි මේ කටයුතු සිද්ධ කරන්නේ. එහෙනම් මොනම සිද්ධියක් හරි ඒ සිද්ධිය වුණා කියලා අපි දන්නේ කොහොමද? ඇතුළට ඇවිල්ලා. ඒ කියන්නේ දැන් අපේ ලෝකේ පටන් ගන්නවා. දැන් සමහර වෙලාවට පිටරටින් ඉඳලා මේ දේශනා හද ඩිලේ එකක් තියෙන පොඩි. මෙතන දේශනා කරනවා විනාඩියකට විතර පස්සේ තමයි ඇහෙන්නේ. අපි දුන්නේ මේ වගේ ඔබගේ ස්නායු පද්ධතියේ ඩිලේ එකක් තියෙනවා.
කපුටක් කාක් ගන්නවා. විනාඩියකට පස්සේ තමයි කපුටු සද්දේ ඔබගේ ලෝකෙට ආවේ. බාහිර ලෝකේ කපුට කාක් ගාලා ඉවරයි. කොහොමද මේ පොඩි ඩිලේ එකක් තියෙනවා. මට මතක හැටියට මිලි තප්පර 10කට. මට මතක හැටියට හරියට මතක නැහැ. මොකද එහෙම කාලෙකදී මිලි තප්පර 10ක් හරි මිලි තප්පර 100ක් හරි මට මතක නැහැ හරියට. ඒ කාලය ඇතුළත සද්ද දෙකක් එකට අහන්න බෑ. දෝංකාරය කියලා එකක් අහලා තියෙනව නේද? දෝංකාරය දෙන්න නම් අඩුම තරමේ මීටර් 17කට එහා පැත්තෙන් තියෙන්න ඕනේ මේ වස්තුව. නැත්නම් දෝංකාරය ඇහෙන්නේ නැහැ. දැන් ගොඩාක් ළඟ තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ ගිහිල්ලා වැදිලා යන ස්පීඩ් එක ගොඩාක් ළඟ නිසා අරක කලින් කනට එනවා. සද්ද දෙකක් එකපාර අහන්න බෑ. ඒක මේ හිතේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක කනේ ප්‍රශ්නයක්. ඔය හැම ඉන්ද්‍රියකටම තියෙන එහෙම ආයු කාලයක්. ඒක ඇතුළත දෙකක් සිද්ධ කරන්න බෑ. එහෙනම් පොඩි ඩිලේ එකක් කොහොමද තියෙන්නේ? ඒක වැඩක් නැහැ. දැන් මම ඔබට කියන්නේ එළිය සිද්ධිය කොහොම සිද්ධ වුණා? එළිය පුද්ගලයා කොහොම හිටියා? එළියේ වස්තුව කොහොමද වුණා? ඇතුළට ආවට පස්සේ තමයි ඔන්න ඔබගේ ලෝකේ පටන් ගන්න. ඒක නිසා ඔබ ඕන එකක් ඔබගේ ජීවිතේ ඕනේ සිද්ධියකට මේක දාන්න. සිද්ධි තුනයිනේ තියෙන්න පුළුවන්. එක්ක රාග වෙච්චා, එක්ක ද්වේෂ වෙච්චා, එක්ක මෝහ වෙච්චා. එක සිද්ධියක් ගත්තොත් එහෙම පිරිමි ළමයි බලන් ඉන්නවද? ගෑල් ළමයා එනකම්. දැන් එක සිද්ධියක්. බස් එක ඇවිල්ලා නැවතුණා. දැන් ඔබ බලන්න ඔබගේ ජීවිතේ මේ වෙලාවේද? දැන් හොඳට කල්පනා කරලා බලන්න දැන් මොකද්ද මේ වෙන්නේ කියලා. හරි? එතකොට දැන් බස් එක ඇවිල්ලා නතර කළා. බස් එක නතර කළාට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් මොන හිතද යන්නේ? දැන් පෙළුණා. දැන් ඔබගේ ජීවිතය අත්දැකීම නෙමෙයි. ඔබ දන්නවා මේ දැන් බහි. එක්කෙනෙක් බැස දෙන්නෙක් බැස තුන් දෙනෙක් බැස්සා. තාම නෑ දැන් පෙලි යනවා. අන්තිම කෙනත් බැස්සා. අන්තිම කෙනත් එයා නෙමෙයි නෝ. දැන් මොකද වෙන්නේ? දැන් ද්වේෂයට පැන්න ඒක. අන්තිම කෙනා හරි එයා වුණා නම් රාගෙට පැන්න ඒක. ඕක තමයි සිද්ධිය. ගැළවිල්ලක් නෑ. ජීවිතේ කොයි තැනක් ගත්තත් අන්තිමට ඔය තුනෙන් එකකින් බැට කන කාපු අවස්ථාවක් තමයි තියෙන්නේ. ඔන්න ඕක හොඳට වෙන්නේ කරා. එතන මොන සිද්ධිය ආවත් අන්තිමට රාග දේශ මොහ කියන තුනත් එක තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙලා තියෙන්නේ. ඒකයි කියන්නේ ඔබගේ ජීවිතේම අත්දැකීමක් ගන්න කියලා. ඒක ඔබට ප්‍රත්‍යක්ෂයිනේ. ඇත්තට මෙහෙම දෙයක් වුණා කියලා. එහෙම ෆීලිං එකක් ආවා කියලාත් ඔබ දන්නවනේ. මහා පෙළිල්ලක බලන් හිටියා. මොකද තාම නැහැ නේද ඔරලෝසුව පෙර තාම නැහැ කී බලන් හිටියා. එහෙම වෙලා ඒක වුණාට පස්සේ ඔක්කොම ඉවරද දැන්? නෑ. දැන් මොකද දැන් ඇස් දෙක ඉස්සරහින් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? දැන් ආයෙ පෙළෙනවා අයියේ. දැන් හිත වැය වෙනවනේ ඇස් දෙක ඉස්සරහ හිටියට වැඩක් නෑනේ මේක උදා වෙලා වැයලා යනවා. උදා වෙලා වැයලා යනවා. තප්පරයකට කෝටි වතාවක් පෙළෙනවා. මේ ගොඩ යාමක් නෑ. දැන් ඔය හිතාගත්ත නා දැන් නම් ආව දැන් ඇති යන්තම් කියලා. අතින් අල්ලන් ඉන්නවා. පෙළෙනවද නැද්ද? පෙළෙනවා. අතින් අල්ලන් ඉන්න වෙලාවෙත් පෙළෙනවා ඇයි? උදා වෙන වෙලාව විතරයි අතින් අල්ලන් ඉන්නවා කියලා දැනෙන්නේ. අනික් වෙලාවට අතින් අල්ලන් ඉන්නවා කියලා දැනෙනවද? නෑ. වැය වෙන වෙලාවට අතින් අල්ලන් ඉන්නවා කියලා දැනෙන්නේ නෑ. ආයෙ අතින් අල්ලනවා. වගේ දැනෙන්නේ. නමුත් බලන් ඉන්නකොට මේන්නේ අතින් අල්ලන් ඉන්නවා වගේ. චොක්ලට් කෑල්ලක් අරගෙන දිවි අලුව ගන්නවා. ටේප් එකක් ගහ ගන්නවා. දැන් පෙළෙන්නත් විදිහ හැකිද? බෑ. ඒ චොක්ලට් තියනවනේ උනාට. දිවයි චොක්ලට් තියෙනවා. මම හොඳට මතක තියාගන්න. දිවයි චොක්ලට් නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ මොකද්ද? ඇතුළට එන පස් දෙනා. ඇතුළට එන පස් දෙනා උදා වෙලා වෙලා. එනේ උදා වෙච්ච වෙලාවට ආස්වාදාවට වැය වෙනකොට ආයි පෙළිල්ල පටන් ගන්න. ඒ කියන්නේ දැන් චොක්ලට් නෑ දිවේ.
බාහිරින් බලනකොට චොක්ලට් තියෙනවා. නමුත් ඔබගේ ලෝකෙන් බලද්දී දැන් නැහැ. එහෙනම් දැන් ඔය චොක්ලට් ෆැක්ටරියක් දාගන්නවා පින්වතුනි. මොකද ඔබ චොක්ලට් කන්න ආස නිසා පෙලෙන්නේ නැතුව හැමදාම චොක්ලට් කන්න ඕනේ කියන්නේ. පුළුවන්. බෑ එහෙනම් ගොඩ ගහිල්ලෙන් ඇති පළක් නැහැ. ඉතින් තථාගතයන් වහන්සේ බෝධිසත්ව කාලේ පින්වතුනි. ශරීරයට සැප දුන්නනේ පුළුවන් තරම්. කාමසුඛයන්ගෙන් විමුක්තිය සොයා ගැනීම නිසා සියලු දුක් ප්‍රහීන කර සියලු දුකක් දැනෙන්නේ කිසිම දුකක් දැනෙන්නේ නැතුව කාමසුඛයන්ගේම හිත පවත්වාගෙන යාම උදෙසා යෝග කළා උන්වහන්සේ. ක්‍රියා කළා. හිතන්න පොඩි සැපක් දෙන්නේ නැද්ද කියලා ශරීරයට? එතන ඒ ටික මදි. තව සැප කියන්නේ මොනවද? හොයා සැප දෙන්නේ නැති. චොක්ලට් නෑ ගිය ෆැක්ටරිම ගෙනත් දාන්න. සල්ලි තෝරන තරන්නේ. රජුණන්ගේ පුතානේ. කාන්තාව නම් හොඳම જાතියෙන් ගෙනත් දාන්න. අස්සෙ කවුරු ඉන්නේ නැද්ද? හොඳම අස්සෙ ඉන්නේ. ඇත හොඳම අස්සෙ හොඳම ඇතෙක් ඉන්නේ. උන්වහන්සේ සඳහන් කරන්නේ සීත ඍතුවට මගේ තාත්තා මට හදලා දීපු මාලිගාවේ සීත ඍතුව ඉවර වෙනකම් කාරිමුත්ත මම පිරිමි පුරුටක්වත් දකින්නේ නැහැ කියලා. කොච්චර මුලාවෙන් ඉන්නද උන්වහන්සේ? බෝධිසත්වොත් මුලාවෙන් හිටියනම් පින්විතුනි. අනිත් අය ගැන කවර කතා. කාමසුඛාල්ලික අනියෝගය කළේ. එකක් ඉවර වෙන්නේ එකක් ඉවර වෙන්නේ එකක් නෙමෙයි. මෙහෙන් කන වැඩි, මෙහෙන් බලන වැඩි, මෙහෙන් අහන වැඩි. රස දෙන්නේ මොකද්ද? මොනවා කළා? තෙලිල්ල එනවනේ. ඒක නිසා ආයි වේගෙන් ආයි යල්ලනවා, ආයි කරනවා, මේව කරනවා. ඔය පහ පිනෝ ඉන්නේ නැති. නමුත් කොච්චර පිනෝ හිටියද දැන් අපිට හොඳටම තේරෙනවා මේ චොක්ලට් කෑල්ල දිවේ අලෝගෙන හිටියත් හිත උදා වෙන වෙලාවේ තමයි චොක්ලට් කෑල්ල දිවේ ඒ රසය අපිට දැනෙන්නේ. මොකද මේ පහ ඇතුල් වුණා. ඊට ඔක වැය වෙලා ගියාට පස්සේ දැන් පහ වැය වෙලා ගිහිල්ලා තියෙන්නේ. දිවේ චොක්ලට් තියෙන්න පුළුවන්. ඒකයි ඔබට කියන්නේ දිවවත් රසයවත් නෙමෙයි මේ ප්‍රශ්නේ. කවුද ප්‍රශ්නේ? අර පහ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒකයි මම ඔබට කිව්වේ ඩිලේ එකක් තියෙනවා නම් එහෙම. පොඩ ප්‍රමාදයි නම් ඇතුළට පහ උපදින ඒක ස්නායු පද්ධතිය මොකක් හරි ප්‍රශ්නයක් නිසා ටිකක් ප්‍රමාදයි. දැන් දිවට චොක්ලට් කෑල්ල තිබ්බා. තප්පර 10කට පස්සේ තමයි රස දැනෙන්නේ. එහෙම වුණා නම් එහෙම. එහෙනම් දිවේ චොක්ලට් එක තිබ්බ පමණින් තාම මොකුත් දැනිලා නැහැ. මොකද තාම ලෝකෙට ඇතුල් වුණේ නැහැ. ලෝකෙට ඇතුල් වුණ බව දැනගන්නේ කොහොමද? අර පහ ආවට පස්සේ. එහෙනම් පහේ තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හොද්දට මනසිකාර කරලා බලන්න හේතුව. පහේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකින්ද ඕනේ සිද්ධියක් අරගෙන ඒ සිද්ධියට මේක දාන්න. ඒතර ඔබ හොඳටම දැනගන්න ඕනේ කාරණාව තමයි. මේ ගොඩ ගැහිම කියන එක තීරුවක් ඇති වැඩක් නෙමෙයි. ගොඩ ගහලා වැඩක් නැහැ. චොක්ලට් කෑල්ල දිවේ තියාගත්තත් වැඩක් නැත්තම් තව චොක්ලට් කෑල්ල කොහෙද තියාගන්නද? මොකද දින මූලිකම දේ තමයි උදා වෙලා වැය වෙලා යන්නේ. දැන් සමහරු කියන්නේ මේක උදා වෙනවා වැය වෙනවා කියලා. දැන් චොක්ලට් කෑල්ල උදා වෙනවා වැය වෙනවා. චොක්ලට් කෑල්ල උදා වෙනවා වැය වෙනවා චොක්ලට් කෑල්ල දිය වෙලා යනවා. ඉතින් එතකන් කනවා. එතකන් කෑ හැකිනේ. දැන් ඔක්කොම ස්ථිර නැහැ. ඔක්කොම ස්ථිර නැහැ. මේ ඔක්කොම කැඩෙනවා. ඔක්කොම ස්ථිර නැහැ. හරිද? ඒක නිසා තමයි මේ කැඩනවාම අපි තව එකක් ගියේ. හැබැයි කැඩෙනකම් මොකද කරන්නේ? අපි මේක කැමති. අපි මේක තියන් ඉන්නවා. නේද? ස්ථිර නැහැ තමයි. මොකද ස්ථිර නැහැ? රූප වේදනා සංඥා සංකාර විඥාන ස්ථිර නැහැ. ඒක හරි. අනිච්චං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං ඔය කරුණු හතර මේකේ තියෙනවා. අද්දුවං කියන්නේ ඔය ස්ථිර නැති කතාව. ද්‍රවීයයි කියන්නේ මොකද්ද? උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි. ඒ කියන්නේ ස්ථිරව පිටපො දැන් දෙක අනිත් ඔක්කොම කැරකෙනවා. ඒ දෙක කැරකෙන්නේ නැහැ. ද්‍රවීයයි.
එන අධ්‍යයවයි මේක. ඒක හරි. රූප වේදනා සංඥා සංඛාර විඥාන එහෙමයි නේද? ඉතින් හේතුන්ගෙන් හටගන්න දේ කොයි ස්ථිරව තියෙන්නේ. මේවත් ස්ථිරව නැහැ තමයි. නමුත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේවේ නෙමෙයි. දැන් මේ මල්පෝච්චිය තියෙනවා. හොලෝග්‍රෑම් කියලා જાතියක් අහලා තියෙනවද? ආලෝක පුංජ තුනක් එකතු කරලා ඉවර වෙලා මේකම මෙතන හදනවා. වෙන තැනක ඕක තියලා ඉවරලා ඒකෙන් එන ආලෝක කදම්බයක් එකතු කරලා ඉවරලා මේක මෙතනම හදනවා. මම පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන ඇස් දෙක ගන්නකොට මල්පෝච්චිය මෙතන තියෙනවා. හැබැයි තියෙන්නේ මොකද්ද? අර ආලෝක වලින් හදපු එකක් තියෙන්නේ. ඇල්ලුවොත් එහෙම මොකුත් නැහැ. මට ප්‍රශ්නයක්. මට බැලුවම පේනවනේ හිතේ. මට මේක ඇත්ත එකක්ද බොරු එකක්ද මට ඒක අදන්නේ නැහැ. දැන් රොබෝ කෙනෙක් හදලා තියෙනවා. තමයි ඔබ දකින්නද? රොබෝ නෝනා කෙනෙක්. රොබෝ මහත්තයෙකුත් හදලා ඇති අමාරුයි. රොබෝ නෝනා කෙනෙක් හදලා තියෙනවා. බැලුවමට හොයන්න බෑ. රොබෝ කෙනෙක් කියලා. ගෙදරට එනකොට ඔබගේ මානසික මට්ටම පවා. කියන්නේ ඔබ දැන් කේන්තියෙන් ඉන්නේ. ඔබ සතුටින් ඉන්නේ. ඒක පවා ඩිටෙක්ට් කරන්න පුළුවන් වෙන්නේ. ඒකට කරුණු දාලා තියෙනවා. එන්නේ මනස නෙමෙයි ශාරීරික මොකක් හරි වෙනස්කමක් ඩිටෙක්ට් කරන්න පුළුවන් ඇති. එතකොට ඒකට අනුව එයා කතා කරනවා. ඉස්සරහට නෝනලට මහාන වෙන්න තමයි වෙන්නේ. ඇයි ඒකට අනුකූලව තමයි අර කතා කරන්නේ. ඔබ වගේ නෙමෙයි. ඔබ නම් ගෙදරට එනකොට මාත්‍යා මොන මූඩ් එකද ඉන්නේ කියලා බද අදාළ නැහැ. ඔබගේ මූඩ් එකයි අදාළ. වැඩ කළ මහන්සිලා මිනිහා ගෙදර එනකොට මොනවද ඔය කුඹලකට ගෑල්ලක්වත් නැහැ ගෙදර. පොලු කාල්ලක් අරගෙන ගහන්නනේ අරකට හිතෙන්නේ. දැන් ඔෆිස් එකේ ප්‍රශ්න ගොඩාක් මැද්ද ගෙදර ආවට පස්සේ කතා කළේ අර විදිහට. නමුත් අර රොබෝ නෝනා එහෙම නැහැ. ඒ ස්වභාවයෙන් බලලා කතා කරන්නේ. ඒ රොබෝ නෝනා ටියුන් වෙලා තියෙන්නේ කාට ඕනේ පරිදිද? අර මහත්යට ඕනේ පරිදි. ඊට ඒක හදනවනම් ඒකත් හද මහත්යට මොකද ටියුන් කරලා තියෙන්නේ මහත්යනේ ඒක ඔක්කොම කරලා තියෙන්නේ ඒ ගානට ඒ මහත්යට ඕනේ පරිදි තමයි හැමදේම කරලා තියෙන්නේ. ඊට ඒක හදාගෙන ඉන්නේ කෑම උයන්නේ ඔක්කොම කරන්න පුළුවන්. එහෙනම් දැන් ප්‍රශ්නයක් නැහැ. ඇයි? එයාව දැක්කට පස්සේ ඇතුළට එන පහ එනවනම් මේ ප්‍රශ්නයක් නැහැ නේ. අනිත් එක වෙනස් කරගන්නත් පුළුවන්. කොණ්ඩේ මොහොතර එහෙම වෙනස් කරගන්නත් පුළුවන්. කෝටි ගණන් ඔඩු විකිනේ නැති ඔය ඉතින්. මූණේ පාට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඕවා නේද වෙනස් කරගන්න ඕනේ. ඉතින් වෙන මොනව වෙනස් කරගන්නේ? බඩවැල වෙනස් කරගන්නේ. දැන් ඔබ ගෙදර එනකොට මොකද්ද තමසේ කොණ්ඩේට කරගත්තේ කියලා අහනවා මහත්තයා. කොණ්ඩේ කපාගෙන ආවොත් එහෙම හරි මොනවා හරි වෙන එකක් කරගත්තොත්. තම කරගෙන හරි මොනවා හරි ආවොත්. ඔබ ගෙදර එනකොට බඩවැලේ කෑල්ලක් කපාගෙන ආවේ. දැන් අහන මොකද්ද ඔය බඩවැලට කරගත්තේ කියලා අහනවාද? නෑ. මහත්තයාටවත් නෝනටවත් ඔබගේ බඩවැලෙන් ඇති වැඩක් නෑ. මහත්තයාට හෝ නෝනට හෝ දරුවන්ට හෝ කාට හරි අවශ්‍යතාවය තියෙන්නේ මොකද්ද? මට ඕනේ පහ නෑ දැන්. මට ප්‍රශ්න තියෙනවා නේද? ඕකට තමයි ඔබ කියන්නේ ආදරේ කියලා. ආදරේ කාටද? තමයි. අපේ මහත්තයා මං ගැන හරියට හොයලා බලනවා. මං කොණ්ඩේම පොඩ්ඩක් කපාගෙන ගියා. මං කොණ්ඩේම ටින් කරගෙන එහෙම ගියා. ඉන්න හම්බෙන්නේ. අපේ මහත්තයා ඒ තරම් මං ගැන කන්සර්න්. එහෙම නෝනලා එහෙම කවුරු හරි ඉන්නවනම් කියන මාගා තියෙන අන්තර්පය වර්ගේ අරගෙන යන්න තියෙනවා. මම වෙනම හොයලා තියෙනවා. ඇත්ත කතාව ඒකද? ඈ ඔබ ගැන කන්සර්න්ද? ඔන්නව හොඳට තේරුම් ගන්න. ඒකයි මම කියන්නේ. ඔබ හිතන් ඉන්නේ නම් මොකක් වගේ කියලා? අල්ල වගේ කියලා. තව ඇත්ත කතාව මොකක්ද? ඇඟිලි වගේ. ඇරිලාද? ඇරිලාද තියෙන්නේ? හිතාගෙන ඉන්නේ අල්ල වගේ කියලා. ඔක්කොම එකයි කියලා. තව ඇත්ත කතාව මොකක්ද? වෙනස්. හොඳට තේරුම් ගන්න. හැම කෙනාම.
ඔය මුලාවට අහු වෙන්න එපා. වාක්‍ය මිදුකම කරන්න. ඔබට කවුරුත් ආදරේ නැහැ. හදර මතකද? ඔබ මැරිලා ඒ මොහොතේම අමනුෂ්‍ය කැඟට එනවා. මහත්තයා දන්නේ ඔබගේ ඇඟ පාවිච්චි කරගෙන ඉතින් ආයෙ කරනවා කතා බහ කරනවා ඔක්කොම කරනවා. මහත්තයා සමාඩි කියයි. ඔයා මොකද වෙනස් වෙලා? ඔයා ඉස්සර වගේ හරි හොඳයි. එහෙනම් මහත්තයා ප්‍රාර්ථනා කරලා ඉන්නේ යකෝ යකාම හිටම් මේ ගෑගේ අර යසණී එන්නේ නැතුවද? මොකද හේතුව? මහත්තයාට ඕනට අවශ්‍ය පහ එනවනම් ඒකත් එක්ක තමයි ඩීල් කරන්නේ. හොඳට මතක තියාගන්න. එළිය මොකක්ද තිබ්බද අදාළ නැහැ. මම ඔබට ඊයේ කිව්වේ. අර පොඩි ළමයින්ට වතුර බොන කෝපයක් හදලා තියෙනවා. ඒකෙන් මොනකොට පැන් රස දැනෙනවා කියන්නේ. ඇත්තටම එළිය පැන් රස නැහැ වතුර තියෙනවා. අර කෝප්පේ මොනවාරි ප්ලාස්ටික් හරි මොනවාරි සංයෝගයක් තියෙනවා. ඒකෙන් මොකුත් දිය කරලා දෙනවත් නෙමෙයි. නමුත් මොලේට මැසේජ් එකක් යවනවා. මේ පැන් රසයි කියලා. එච්චරයි ඕනේ. ඒතකොට ඔය හරියටම පිටුදෙන අපිට මොලේ ඔය තැන් ටික හොයාගෙන ඉවර වෙලා. ඕකට ඉදිකටු ටිකක් ගහලා. ඒක ටච් වෙනකොට හරිනම් කරන් තියෙන්නේ මොකද්ද? බඩගින් දැන් මොනවාරි කන්න ආසයි කියලා හිතුනොත් එහෙම මේකට තට්ටු ටිකක් දාන්න විතරයි තියෙන්නේ. එයා ඒ ස්නායු ටික තෙරපෙනකොට මොලේ මොකද වෙන්නේ? අර පහ නිකුත් කරනවා. ආමුදු මායාවක අපි ඉන්නේ. ඔය ආදරේ මේ අනේ ෂෝක් ලෝකේ කියලා හිතාගෙන ඉන්නේ ඕක තමයි. වෙන ක්‍රමයක් තිබුණා නම් ඇත්තටම දිවක් ඕනෙත් නැහැ. ඇත් දෙකක් ඕනෙත් නැහැ. මොකුත් ඕනේ නැහැ. අර ටික දාන්න පුළුවන්. එහෙනම් හොඳට තේරුම් ගන්න ඔය වැඩ පිළිවෙල. එහෙනම් මොකක් හරි තමන්ගේ ජීවිතයේ තියෙන සංසිද්ධීන් එක්ක මේ විෂය ගලපන්න. ඒ විෂය ගලපන්න. අර ඔබට කලින් වෙච්ච එකේ ඔපොසිට් එක වෙනවා. කලින් වෙන්නේ මොකක්ද? ආස්වාදය කියලා හිතාගත්ත නිසා. පෙළුණා, නිදහස් වුණා, ආස්වාදාව. ආස්වාදයි. ආයි ආස්වාදයි. ආයිත් ආස්වාදයි. ආයිත් ආස්වාදයි. ඇත්ත නේද? ආස්වාදයි කී ආව ඉස්සරහට. සිද්ධියට ඔබ ගත්ත තීරණය මොකක්ද? ආස්වාදයි සැපයි සාරයි. තාරයි නම් සුබයි. මේක හරි සුබයි කියා. ඒක තමයි කලේ. දැන් අවබෝධයටපත් වුණාට පස්සේ දැන් ඉතින් ආයිත් ඕකම තමයි කරන්නේ. හොඳට දාන්න මේ සිද්ධි හැම එකකටම දාන්න. මතක හැම එකකටම දාන්න. දැන් අද බත්ති කනකොට තිබිච්ච එක දාන්න. ලුණු එහෙම මදිද? කැමරටද? ලැජ්ජ වෙන්න එපා. ලුණු එහෙම මදිද කැම? දැන් බලන්න ඕනේ. ලුණු මදිද? ඒවා පොඩ්ඩක් බලන්න ඕනේ. ලුණු මදිද? මොකද්ද වෙන්නේ? තියුණු වෙලා නැහැ හරියට. ඒ කියන්නේ අபிසංකාරතාව කරන්න ඕනේ. මක් වෙන්නද? මේක අත්ත බව පිණිස, මේක සාර බව පිණිස අபிසංකාරතාව වෙන්න ඕනේ. ඒක නිසා තමයි කටයල්ල කියන්නේ. ඔය ලුණු පොල් කට්ට කියන තමත ලුණු දාන්න දෙන්නේ නැත්තම්. කියලා කතා කරලා ලුණු පොල් කට්ටෙන් දිහා ගිහගෙන මහත්තයලා එහෙම කනවද ඔය නෝනලට මතකද? හේතුව මොකද? උපාදාන කරගත්ත එකක් තියෙනවා. ගොටුකොළ සම්බෝලයක් හැදුවා. ඒක උපාදාන වෙච්ච ගොටුකොළ සම්බෝලයක් තියෙනවා. මේ රස තමයි ගොටුකොළ සම්බෝලෙන් එන්න ඕනේ කියලා. දැන් ඒක අරිහතුන් වහන්සේටත් තියෙනවා. හැබැයි උපාදාන වෙච්ච එකක් නෙමෙයි. දත්තයක්. නැත්නම් කරවිල ටිකක් දීලා ඉල්ල. ස්වාමීනි මේ මීයම් බලද? ඒ උන්වහන්සේ දන්නේ නැද්ද මේ මීයම් ද කරවිලද මේ දෙන්නේ කියලා? දන්නවා. එහෙනම් උන්වහන්සේගේ දත්ත ඔක්කොම තියෙනවා. හැබැයි උපාදාන නැහැ. නමුත් ඔබගේ උපාදාන තියෙන නිසා මේකතනේ. ඔබ අර ඒ ගොටුකොළ ටික අතර ගත්ත ගමන් දැන් උපාදානේ බහැලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් පෙලිල්ල පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබ ඉන්නේ මොකක් උඩද? ප්‍රේෂුලේ උඩ. ප්‍රේෂුලේ මෝහ උඩ දැන් ඉන්නේ. දැන් මේක
දිවේ තියාගෙන ඒ රසය දැනෙනකොටම රාගද ද්වේෂද කියන ඔබට දැනගන්න. රාගද ද්වේෂද කියලා වෙන්නේ අර උපාදානය මත. ඒ උපාදානයත් එක්ක ඔය කියන එක ගැලපිලා එනවනම් රාග වුණා. එහෙම නැත්නම් ද්වේෂ වුණා. මතක තියාගන්න රාග වුණත් ගැටේ ගැහෙනවා. ද්වේෂ වුණත් ගැටේ ගැහෙනවා. ද්වේෂ වෙනවා කියන්නේ අර පිළීම තව වැඩි වෙනවා. ඒ කියන්නේ තව වුමනාව හැදෙනවා කොහොම හරි මේක ලබා ගැනීම උදෙසා. ඔබගේ ගෙදර උයන කෙනා එක දවසක් ලුණු නැතුව හදනවා කෑම. මහත්මා ගතිය නිසා ඔබ ඉවසගෙන ඉන්නවා. තව දවසක් හදනවා. ආයෙ ඉවසගෙන ඉන්නවා. තවත් දවසක් හදනවා. දැන් එන්න මොකද්ද මේ වෙන්නේ? ඔබගේ සීමාව ඉක්මවා යනවා. ඔය සීමාව ඉක්මවා යනවා කියන්නේ මොකක්ද? සීමාව ඉක්මවා යන පුතේ මගේ සීමාව ඉක්මවා යනවා දැන්. එහෙම කියන්නේ ඔබ මොකද්ද මේ සීමාව ඉක්මවා යනවා කියන්නේ? පෙලින්ද. පෙලීම් ස්කන්ධය වැඩි වෙවි ස්කන්ධ වෙවි ස්කන්ධ වෙවි ස්කන්ධ වෙවි ගියා. එක තැනක් තියෙනවා එතනින් එහාට යන්න බෑ. පෙලීම උපරිමයට ආවට පස්සේ දැන් නම් අபிසංකාර කරන්නම ඕනේ. ඒක නිසා තමයි අල්ලගෙන සඩි පාන්නේ. එහෙම නැත්නම් ඒ උයන මනුස්සයට බනින්නේ. මම දවස් 7ක් ඉවර සමතුල උයන්න බෑ යන්න. ඉතින් සර් මං ඉුවේ. වල්ලේ හුඩුවක් කන්න පුළුවන්ද මේක ලුණු නැහැ. ඉතින් සර් මම ලුණු නෙමෙයි ඉුවේ. ඔය උයල බණ්ඩක් අවුයලා තියෙනවා. ලුණු ඔන්න පොල් කට්ටේ තියෙනවා. දැන් ඔබට ලුණු නැතුව බණ්ඩක කන්න පුළුවන් තම්බල දුන්නු. ඇයි? ඔබ ලුණු රසයට පටිච්ච වෙලා ඉන්නේ. හිතලා බලන්න වෙච්ච දේ. ගිරව මොකද කරන්නේ? ඔබට වඩා ගිරව හොඳ නැද්ද? ඔය පැත්තේ ගිරව් එහෙම ඉන්නවද? බණ්ඩක කන්න ඇවිල්ලා වෙලා මේ ඔය ලුණු පොඩ්ඩක් දෙන්න බැරිද කියලා බණ්ඩක කන්න. තිරිසන් සතා හොඳ නැද්ද? තිරිසන් සතා කැමති බණ්ඩක් රසට. ඔබ කැමති නෑ බණ්ඩක් රසට. ඔබ කැමති මොන රසටද? ලුණු රසට. ලුණු රසට, තීත්ත රසට, ඇඹුල් රසට, පැන් රසට ඔය කියන දේවල් වලට පිංගුතුනේ ඔබ පටිච්ච වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඔබ උපාදාන කරන් ඉන්නේ. ඒ උපාදාන කරන් ඉන්න නිසා ඔබට යහතින් මේ ලෝකේ ඉන්න බෑ. ඔබ ඒ වුණාට ඔබේ හතුරට තමයි කියන්නේ උඹ ඉන්නකම් මට යහතින් ඉන්න හම්බෙන්නේ නැහැ කියලා. ඇත්තටම හතුරට නෙමෙයි ඔය කියන්නේ. කාටද? අවිද්‍යාව තෘෂ්ණාව වලට කියන්නේ. උඹ ඉන්නකම් මට යහතින් ඉන්න බෑ. ඇයි හැමතිස්සෙම මං උලක් උඩ ඉන්නේ උඹ හින්දා කියලා. ඔබ හිතනවා ඔබ සතුටින් ඉන්නේ කියලා අමු බොරුවක්. මේක තමයි ලෝකෙ තියෙන ලොකුම බොරුව. අවුරුද්දේ අවුරුදු උසාවියට ගිහිල්ලා ලොකුම බොරුව විදිහට කියන්න පුළුවන්. මං සතුටින් ඉන්නේ කියලා. ඒක තමයි ලොකුම බොරුව මේ ලෝකෙ තියෙන. පුළුවන් ද සතුටින් ඉන්න? කාට සතුටින් ඉන්න බෑ. ඔබ ලුණු රසයට කැමති නම් සතුටින් ඉන්න පුළුවන්? බෑ. ඇයි? ලුණු නැති වෙනකොට ගැටෙනවා. ලුණු ලැබෙනකම් පෙලෙනවා. ලුණු ලැබුණාට පස්සේ රාග වෙලා ඒක වැය වුණාට පස්සේ ආයෙ පෙලෙනවා. දැන් ඉස්සරට වඩා කැමති එකක් දැන් වැය වුණේ. ඒක කියන්නේ ගැට ASCII ගැටේ ගහනවා කියලා. දැන් ඔක ආපහු සැරයක් වුණොත් එහෙම ඒ ගැටේ ASCII තව ගැටයක් ගහනවා. මේ කොහොමද හතරින් ඉන්නේ? මේ කවද්ද මේක ඉවර කරන්නේ? ඔබ කියන දවස. කවද්ද මේක ඉවර කරන්නේ කියලා ඔබ කියන දවස. දැන් තරුණ පිරිස වලට මම කියන්නේ. ඔබ කවද්ද මේක ඉවර කරන්න ලෑස්ති ඉන්නේ? එදාට ඉවර කරන්න. මොනවද යගන්න මේක පහුනොත්? chapter close. ආයි chance-යක් එන්නේ. සත්‍ය කී දෙනෙක් බලන් ඉඳ නිවන් දකින්න. සත්වයෝ කී දෙනෙක් බලන් ඉඳන් නිවන් දකින්න. නිවන් දකින්න බලාගෙන ඉන්න සත්ව ගණන කීයද?
මේ ලෝකේ ඉන්න හැම සත්‍යයටම උනේ මොකද්ද? නිවන් දකින්න. සතු කොච්චර ඉන්නවද ලෝකේ? අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් කියනවා. ඔය හැම කෙනෙකුටම නිවන් දකින්න නම් බුදු කෙනෙක් ඕනද නැද්ද? එහෙනම් ඔබ හිතනවාද ඔබ බුදුහාමුදුරුවෝ 5-6 දිනකේ සමය ඉපදී කියලා එකපාර? ඒ අනිත් සත්‍යය ඕනේ නැද්ද? අනිත් සත්‍යයට chance එකක් ඕනේ නැද්ද? ගන්ධබ්බේ කී දෙනෙක් ඇද්ද? මනුස්සත්වය ලැබලා තියෙන ශරීරයක් නැහැ. මනුස්ස ශරීරේ තාම එන්න බෑ. ප්‍රතිසන්දියට එන්න බෑ තාම. කොච්චරද? අනන්ත ප්‍රමාණය. ඒ ඔක්කොම බලන් ඉන්න. මනුස්ස කයක් ලබාගෙන මකෙන්ද? තථාගතයන් වහන්සේගෙන් බණ අහලා මේක කරගන්න. දැන් ඔබ සියලු දෙනාගේ ප්‍රාර්ථනා විශ්තු වුණා. අර ගන්ධබ්බයට උලන්නේ හැමදාම. ඇයි? හැම බුදුරෙක් ගාව ඔබට උපදින්න ඕනේ. හැබැයි නිවන් දකින්න ඕනේ නැහැ. නැත්නම් මේ බුදුහාමුදුරන් ගාව ඉපදිලා තියෙන්නේ. ඔව් වැටෙන්. ඉස්කෝලේ? ඔය ඉඳලා බලන්න. ඔව් වැරට යන එකයි ඉස්කෝලේ යන එකයි කියන්නේ. බුදුහාමුදුරන් ගාව ඉපදිලා. ඊළඟ බුදුහාමුදුරන්ගෙන් වැඩේ කරගන්න හදන්න. ඊළඟ බුදුහාමුදුරන් වැඩේ කරගන්න පුළුවන්. මතු මෛත්‍රිය නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියන එක වැරදි. එහෙම නෙමෙයි කියන්නේ. මේක කල්ප කොටි සත්සහස්‍රයකට පස්සේ බුදුන් ආව සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගාව. අපි හැමෝටම නිවන සාක්ෂාත් වේවා කියලා සාදු කියන තමයි වෙන්නේ. බොරුවට රැවටිල්ලට තමයි ඔය මෛත්‍රී බුදුහාමුදුර ගැන මතක් කරන්නේ. නේද? ඔය මොඩ වෙන්න එපා. ඔය රිස්ක් එක ගන්න එපා. අප්‍රමාදයෙන් සම්පාදයෙන්. අප්‍රමාදීව මේ කටයුත්ත කරගන්න. ඔබ ප්‍රමාද වෙන එක දවසක් කියලා කියන්නේ. ඔබගේ මුළු සසරම විනාශ වෙන දවසක්. තරුණ පිරිස් මම නැවතත් ඔබට ආමන්ත්‍රණය කරනවා. හොඳ පොටෙන්ෂල් එකක් තියාගෙන ඔබ විනාශ වෙන්න හදන්න. මට කියන්නේ නිවන් දකින්න එකට අමතරව නිවන් දකින්න එකට වඩා හොඳ රැකියාව මොකක්ද? හොඳ රැකියාව මොකද නැද්ද? එහෙනම් ඉතින් කියන්නකෝ මේ ඇත්තන්ට මේ ඉන්නේ ඉස්සරහින් ඉඳගෙන රස්තාවල කරනයි ඉන්න ඉංජිනේරුවෝදී දොස්තරලා ඇතිනේ accountants lawyers විදුහල්පතිවරු ගුරුවරු ඇයි පොඩ මෙයාට කතා කරලා කියන්න. ඇයි මේ අත බලන් ඉන්න කවුරු වෙන්නේ? දොස්තර වෙන්න. දොස්තරලා බලන් ඉන්න. ඇයිද? මම ඒකයි ඔබට කියන්නේ මට මේ දැනෙන දේෙන් 10%යි මම මේ ඔබට කතා කරන්නේ. මට ඉතුරු ටික කතා කරන්න බෑ. ඒ තරම් මහා භයානක තැනක් මේ සසර කියලා කියන්නේ. තථාගතයන් වහන්සේ නමක් මුණ ගැහෙනවා කියලා කියන්නේ පුදුම පිනකට සිද්ධ වෙච්ච දෙයක්. මේ මුළු අනන්ත සසරේ දිවිච්ච ඔක්කොම පින් ටික එකතු වෙලා වුණා වගේ මේක. නැත්තම් මේ කරුණ කොහොමද ඔබ දැනගන්නේ? නිකන් මුලාවට අහු වෙලා ඉන්නවනේ. දැන් මොන වුණත් ඔබ මේක අවබෝධ වුණා නැත. දැන් ඔබ මේක දන්නවනේ අඩුම තරමේ. අඩුම තරමේ ඔබට හිතෙන්න පටන් ගන්නවනේ මේ. පහනන් එන්නේ නැත්තනේ එන්න කියන්නේ. පහනන් එන්නේ මේ රෝසමලයි කහමලයි දෙක අතරේ. මට මොකද මේ කහමල ලස්සන. දැන් ඔබම හිතලා බලන්න. රෝසමලයි කහමලයි. ඔබට රෝසමල ලස්සනයි. තව කෙනෙක් නෑ කහමල ලස්සනයි. ඔබම හිතලා බලන්න කොහොමද ලස්සන උනේ කියන එකක්. ආවේ මොනවද? රෝසමල බලදී ආවේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. කොහොමද ඒකේ ස්වභාවය? පෙරෙන සුළුයි දුක් දෙන සුළුයි අසාසයි. කහමල බලදී මොකද්ද? මොනවද ඒකේ ස්වභාවය? පෙරෙන සුළුයි දුක් දෙන සුළුයි අසාසයි. එතකොට බලද්දි මේ දෙන්නම එකයි නේද? ස්වභාවය එකයි නෙවෙයි පස් දෙනවනේ. පාට වෙනස් ඇති.
නමුත් ආපු රූපේ ස්වභාවය එකයිනේ. වේදනාවේ ස්වභාවය එකයිනේ. සංඥාවේ ස්වභාවය එකයි. සංකාර ස්වභාවය එකයි. විඥාන ස්වභාවය එකයි. මොකද ඒ වගේ එකම ස්වභාවය මොකක්ද? උදා වෙලා වැය වෙලා යනවා. ඒක නිසා පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. ඕම් ඔය ස්වභාවය තියෙන නිසා මේ දෙන්නම සමයි. එහෙනම් මේ දෙන්නටම එකම ස්වභාවය නම් තියෙන්නේ සමයි නම් දැන් මට කියන්න. ඔබ කොහොමද කියන්නේ රෝස් මල් ලස්සනයි කියලා? එතන ලොකු ප්‍රශ්නයක් නැද්ද? එහෙනම් මේ හිතේ හටගත්ත මායාවක් නිසා ඔබ නිකන් හිතින් රෝස් මල්ට කැමති වෙලා තියෙනවා. මේ පහ මොනවද කියලා? එතකොට එහෙනම් ලස්සන කොහෙන්ද ආවේ? රෝස මල ලස්සනයි කියනයි රෝස මලේ ලස්සන කොහෙන්ද ආවේ? ඇත්තටම රෝස මලේ ලස්සනක් තියනවද? නෑ. එහෙනම් දැන් මට කියන්නේ අරිහතුන් වහන්සේට ලස්සන තියනවද ලෝකේ? ඔය කියන්නේ පිරිස තියනවා කියලා. ඒ කියන්නේ අරිහතුන් වහන්සේට රූප පේන්නේ නැහැ නෙමෙයි. රූප පේනවා. මේ කහමල කහ මේ තියෙන විදිහට පේනවා ඇති. එහෙම කියන්න බෑනේ මේකම පේනවාද කියලා. අපි කොහොමද දැන් අපිට පේන එකද කියලා? නමුත් ලස්සන කියලා එකක් පේන්නේ නැහැ. ලස්සන කියන්නේ පිටින් අවිද්‍යාවට කියන නම. මේවා මේ විදිහටම පේනවා. හැබැයි ලස්සන පේන්නේ. දැන් මේ මල් පෝච්චි මේ කහමල මෙතනටද හරියන්නේ මෙතනට. කොතනද හරියන්නේ? දැන් අරිහතුන් වහන්සේ කොතනද දාන්නේ? අරිහතුන් රණ්ඩු වේද? ඔය කහමල උතන නෙමෙයි ගොන්තඩිය මෙතනටනේ හරියන්නේ. රණ්ඩු වේද? මොකොත් නැහැ. එහෙනම් උන්වහන්සේට පිටුදුනේ මෙතන තිබ්බත් එකයි ඔක මෙතන තිබ්බත් එකයි. එහෙනම් උන්වහන්සේ ලස්සනක් තියනවද ලෝකේ? නැහැ. ඉතින් දිනවන උන්වහන්සේ කියන්නේ මේ ඔහොම නෙමෙයි ඔකට මෙන්න මෙතනද දැම්මම ඔයිට ලස්සනයි නේද? ගැළපෙන නොගැළපෙන එක තියෙනවා. තථාගතයන් වහන්සේගේ ඔළුවට සපත්තුවක් තියලා දිනවනේ. ඒක දැක්කොත් එහෙම. පිළිමියක් උඩ සපත්තුවක් තියලා දිනව කවුද? ඒක අරිහතුන් වහන්සේ දැක්කොත් ගැටේද? ගැටෙන්නේ. හැබැයි සුදුසු නැහැ. ඒක නිසා එක්ක උන්වහන්සේ ඒක අයින් කරයි. එහෙම නැත්තම් කාටද කියයි ඔන්න ඔක අයින් කරන්න පුතා කියලා. ගැටෙන්නේ නැහැ. ඇයි? ඒක හොඳ විදිය. මේ වෙලාවේ තියෙන විදිය තමයි හොඳම විදිය. ඒ හේතුන්ගෙන් හටගත්ත විදිය. ඒකත් එක ගැටෙන්නේ නැහැ උන්වහන්සේ. නමුත් සුදුසු නැහැනේ. ඒක නිසා ඒක මක් කරනවද? අයින් කරනවා. ඒතර ගැටිලා නෙමෙයි ඒක කරන්නේ. දැන් පොඩ්ඩක් කතා කරමු ආපස්සට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මොකක්ද කියලා? රූපේ කොහෙන්ද එන්නේ? දැන් ඇහැ සම්බන්ධව කතා කරමු. ඇහැ හරහා එන්නේ. දැන් මේ මල් පෝච්චිය. දැන් මේ මල් පෝච්චියෙන් එන මේක රූප කොටසක් තියෙන වර්ණ කොටසක්. ඔය වර්ණ සංකලනය යන්නේ රූප කියලා ඇතුළට එන්නේ. හරි. දැන් මේ වර්ණය ඇහත් එක්ක සම්බන්ධ වෙනවා. කොහොමද? මේ ලයිට් එළිය මේකේ වැදිලා මේ කිරණ එනවා නේද ඇහැට? ඒක තේරෙනවද? මේ කිරණ ඇහැට ආවට පස්සේ මොකද වෙන්නේ? ප්‍රතිබිම්බයක් හැදිලා. දැන් ඔය එකක් අපිට අදාළ නැහැ. විද්‍යාඥයෝ හොයලා දීලා තියෙන නිසා අපි දන්නවා. ඕක යනවා කොහෙටද? ස්නායු පද්ධතිය හරහා මොළයට යනවා. මොළයට ගිහිල්ලා මොළෙන් ඕක හිතට ට්‍රාන්ස්ෆර් කරනවා. හිතට ඕක ට්‍රාන්ස්ෆර් කරද්දී මොකක් විදිහටද යන්නේ? ඡායාවක් යනවා හිතට. ඒ ඡායාව මෙච්චර ඝන ගමනයි. මෙච්චර රළු එකක් නෙමෙයි. ආලෝකයේ තරම්වත් රළු නෑ. ආන්නේ ඡායාව හිතට ගියාට පස්සේ ඒක හිතේ ස්පර්ශ වෙනවා. හිතේ ස්පර්ශ වෙනවත් එක්කම වීමක් දැනෙනවා. ඒකට තමයි කිව්වේ වේදනා කියලා. වීමක් දැනුණා කිව්වේ අරක ආපු බව දැනුණා. ලොකු දෙයක් මනට ඕක. ඇයි මොකුත් නැතුව හිටපු මනට වීමක් දැනුණා කිව්වහම දැන් ඔබ ගෙදර ඉන්නවා.
පුතා යුනිවර්සිටි ගිහිල්ලා එනකම් බලාගෙන ඉන්නවා. තාම ආවේ නැහනේ තාම ආවේ නැහනේ කියලා ඉන්නවා. ඔබ කුස්සියේ උයනවා. උයනකොට පොඩි පුතා කෑ ගහලා කියනවා අම්මේ අයියා ආවා. අතට උයද නැද්ද? දැක්කද? නෑ. දැක්කේ නෑ. වීමක් දැනුණා. ආපු බව දැනුණා. මම මේ කියන්නේ හිතේ ස්වභාවයම නෙමෙයි. ඝන සිද්ධියක් මම මේ ඔබට කියන්නේ මේක තේරුම් ගන්න. ආපු බව දැනුණා. සතුටුද නැද්ද? සතුටුයි. එහෙනම් මනට මේ වීමක් දැනෙනවා කියන එක හරි වටින දෙයක්. ඒක වීමක් දැනුණාට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ? සංඥා හදනවා. ඒක අඳුර ගන්නවා. වර්ග සංඥා වලින් කරන්නේ මොකද්ද? ඒ ස්වභාවය අඳුර ගන්නවා එතන තියෙන. මේ පැත්තට වංගුව කියලා අතක් මේ මොකක් හරි වංගු කැලක් ගහලා තියෙනවා. එතන ඒක දැක්කට පස්සේ ඉස්සරහින් තියෙන දැන ස්වභාවය දැන ගන්නවා. සංඥාවකින් කරන්නේ ඒකයි. අඳුරගත්තා. ඊට පස්සේ ඒකෙන් තමන්ගේ ආස්වාදයේ පිණිස කරන්න පුළුවන් දේවල් දිනවා. අන්න ඒව මොනවද කියලා තේරුම් ගත්තා. ඒකයි කියන්නේ එකම වස්තුව දැක්කට පස්සේ 10 දෙනෙකුට විඥාන 10ක් පහළ වෙන්නේ. ඇයි ඒ? ඉතින් එයා දන්නවා නම් එහෙම ඒකෙන් කරන්න පුළුවන් වෙන තව ඒ එකක් නෑර ස්කන්ධ වෙවි වහිනවා. එහෙනම් සංඛාර කියලා කියන්නේ මොකද්ද? සිත කය වචනේ කියලා තුන පාවිච්චි කරගෙන කරපු වැඩ පිළිවෙලවල්. ඒක සම්බන්ධව. අන්න ඒ ටික වහිනවා. ඔය ටික ඔක්කොම එකතු කරලා ඒ පිළිබඳ තීරණයට එනවා. ඔන්න ඕක තමයි විඥාන කියලා. එහෙනම් හැම අවස්ථාවකම ඕක තමයි තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔය පහ මක් කරගෙන දින්නේ. උපාදාන කරගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔය ඕක කොහොමද තියෙන්න ඕනේ. වෙනස් නම් බෑ. දැන් ඔබ ඉදලෙන් මොකද කරන්නේ? අතු ගන්න. ඉතින් ඔන්න ඉදලයි බිත්තියට හේතු ඉදලයි කොසයි බිත්තියට හේතු කරලා තියෙනවා. පොඩි උන්දේලා දුවගෙන එනවා. ඇවිදින්න ඉල්ල මොකද කරන්නේ? ගත්ත ඉදල. අරගෙන දැන් ගත්ත ගම ඔබට හරි සතුටුයි. ඇයි? මොකද බල මුන්ට වෙලා තියෙන්නේ මේ මුන්ට අතු ගන්න හිතිලා තියෙන්නේ. දැන් ඔබට හිතෙන්නේ ඒක. එකපාරටම මොකද කරන්නේ? යා ගාලා දෙන්නත් එක කඩු ෆයිට් කරනවා පටන්. දැන් ඔබ ගැටෙනවද නැද්ද? දැන් ගැටෙනවා. ඇයිද ඔබ ගැටුනේ? ඔබගේ උපාදානවල ඉදලෙන් කරන්න පුළුවන් වැඩ තියෙන්නේ මොනවද? අතු ගන්න එක විතරයි. කොල්ලන්ගේ උපාදානවල අතු ගන්නවා. හැබැයි කඩු ෆයිට් කරනවා. උන්ගේ උපාදානවල ඒවා. ඒ නිසා අපි කොල්ල 3 දෙනෙක් යාළුවෙක් ඇවිදින්න. ඒ යාළුව බලන් ඉඳදී පුතාලා දෙන්න කඩු ෆයිට් කරගන්න කොස්සයි ඉදලා අරගෙන. ඉතින් අරක ගැටෙනවද? නෑ ඒක අපිට ගන්නවා. ඔබ කුසින්දර ගැටෙනවා. ඇයි ගැටුනේ? ඇයි ගැටුනේ? ඔබගේ උපාදාන ඒට අදාළ ඒ මේ උනේ. ඒ නිසා ගැටුනේ. ඇයි අරක අපුඩි ගන්න? ඒකගේ උපාදාන ක්‍රියාත්මක වුණා. ඒක නේද පිළීමෙන් උ නිදහස් වුණා. ඔබට පිළීම වැඩි වුණා. හැම සිද්ධියක්ම ඔබ තමයි. නේද මං කතා කළොත් බලන්න. දැන් මොකද? බලන්න මෙහෙම වරේ. කතා කරලා මොකද? ගැටෙනවා. ඇයි? මහත්ය උපාදාන වෙලා තියෙන්නේ. එහෙනම් නැත්නම් නම උපාදාන වෙලා තියෙන්නේ. නිගමනයේ දාලා ඔබගේ නම වෙනස් කරලා කතා කරනවා. නිමල්. නැත්නම් නිමල්ට කතා කරනවා. සුනිමල්. සුනිමල් නේ මම නිමල්. ඔබ එහෙම කියලා නැද්ද බලන්න යාළුවනේ? කවුරු හරි ඒ පුද්ගලයා කියලා ඔබගේ නම වෙනස් කරලා කතා කරොත්. මම ඒක නේ මම මේක. අමාරුන්ට කේන්ති යනවා නම් පොඩ්ඩක් වෙනස් වුණොත්. උපාදාන. හරි නම් මේ විතර ඔබ විතර නම් ඉන්නේ. බල්ලෝ මේට වනේ. එයි මම. ඒව නෙමෙයි දහන්නේ. මොකද ගැටේ? ගැටෙන්නේ උපාදාන කරගන්න.
ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. හොඳට මතක තියාගන්න. අරිහතුන් වහන්සේලාත් මේවා තියෙන ඔක්කොම නෑ නෙමෙයි. නමුත් මේවා මොනව නැද්ද? උපාදාන. ඒකයි වෙනස. ඔක්කොම පහම තියෙනවා. ඔය පහේ සෙට් ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ දත්තනේ ඔක්කොම මොනවද නැත්තේ? උපාදාන නැහැ. උපාදාන උනේ ඇයි මේවා? ආස්වාදයි සපයි සාරයි නිසා මේවට ඇලුනා. ඇලුනාම ආසන්නයට ඇදලා තියාගත්තා. මොකද මේ ආස්වාද දෙනේමයි. ඒ නිසා ආසන්නයට ඇදලා තියාගත්තා. තව කොටසක් තියෙනවා මේවා තියෙන නිසා ආස්වාද ගන්න බෑ. ඒ නිසා ඒවත් හොඳට ඔළුවේ තියාගෙන ඉන්නේ. ඒ ගැටේ නේවා. ඒවත් හොඳට ඔළුවේ තියාගෙන තමයි ඉන්නේ. එහෙනම් මේ දත්ත ගවඩාවල පින්විතනි ඔන්න ඔහම ස්වභාවයක් තියෙනවා. ඒ වල දෘෂ්ටි බලපානවා. ඔය උපාදාන වෙන්නේ නැහැ නිකන්. දෘෂ්ටි බලපානවා. ඉන්න සිල් රුතයන් බලපානවා. තමන් ආස්වාදයිද මොකද්ද කියලා හිතාගෙන ඉන්න ස්වභාවය බලපානවා. අවිද්‍යාව බලපානවා. එනත කාමයේ බලපානවා. තමන් කාම කියලා මොනවද හිතන් ඉන්නේ කියලා. දැන් හරකයි ඔබයි ගන්නවා. හරකයි කාම වස්තුව මොකද්ද? හරකට කාමනීයයි එළදෙන. ඔබට කේන්ති ගියාම නම් එළදෙන තමයි නැත්තම් කවුද? නැත්තම් මිනිස් ගැහණියා. එතන එන හිතේ තියෙන කාම ස්වභාවයට අනුකූලව උපාදාන ස්වභාවය වෙනස් වෙනවා. හරක කොච්චර කළත් ලෝකෙනේ ලස්සනම කාන්තාව දුන්නා. අදට බදින කැමතිද හරකා? නෑ. ඊට වඩා හොඳයි කේන්ති ඇරිලාගේ එළදෙනක් උඩ. එහෙනම් ඒක තමයි ස්වභාවය. ඔය උපාදාන කොටසට අයිති වෙන්නේ ඒවනේ. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. ඒවෙන් තමයි මේ පහ උපාදානෙට එන්නේ. තේච්චර ගැඹුරට යන්න එපා. මේ පොඩි කැලලයි ඉතින් ඔන්න ඕක වඩන්න තියෙන්නේ. අතර ගැඹුරට යන්න දෙයක් නැහැ. එහෙනම් දැන් කොහොම හරි. දැන් ඔබට වැටහෙනවද මේ කාරණාව? මොන සිද්ධියට දැම්මත් ඔබට පුළුවන් ද මේක ගොඩ දාගන්න? මොන සිද්ධියක් ගත්තත් අවසාන ප්‍රතිඵලය අසාරයි කියලා ඔබට ගන්න පුළුවන්. ඒකයි වැදගත්. ඕක දිගින් දිගටම ප්‍රගුණ කරනකොට පින්විතනි මන සුද්ධ වෙනවා. ඊට පස්සේ මොන දේ අරමුණු වෙලා ආවත් පෙලෙන්නේ නැහැ. පෙලෙන්නේ මනේ ස්වභාවයක් නිසා මිසක් පහේ ස්වභාවයක් නිසා නෙමෙයි. ආස්වාදෙන්නේ මනේ ස්වභාවයක් නිසා මිසක් පහේ ස්වභාවයක් නිසා නෙමෙයි. පෙළියේ නිදහස් වෙනකොටයි ආස්වාදෙන්නේ. ඒකයි ස්වභාවය. නේ හොඳට මේක තේරුම් ගන්න ඕනේ. මේ තේරුම් ගත්ත දේ පුළුවන් තරම් වඩන්න. වඩනකොට අවශ්‍ය වෙන්නේ ජීවිත අත්දැකීම. හොඳට ජීවිත අත්දැකීම වලට දාන්න. මේක වඩන්න පටන් ගන්න. මොකද්ද මේ කෙලුණා කියන්නේ? කොහොමද මම කෙලුනේ? ඒ කෙලිලි වෙන වෙලාව කොහොමද මේක රාගෙට ආවේ? කොහොමද මේක ද්වේෂයට ආවේ? එදා අපරාධිනේ මම අර කඩකාරයට බැන්නේ. ඒ හොඳට බලන්න මෙනෙහි කළා. මම මේ දේවල් කළේ මම මෙහෙම අபிසංකාර කරන්න පිළිමේ නිදාස් වෙන්න. තමන්ගේ ජීවිතේ. එතන තමන්ට මේවා පිළිවෙලින් හොඳට ප්‍රත්‍යක්ෂ අවබෝධයට එනවා. මේක නෙන්නම් මේ පහ නෙන්නම් මේ ඉන්නේ. ඒකට තණ්හා කරන්න ගිහිලා නේද මම මේ පෙරෙන්නේ. අර සිද්ධි දාමේ එකින් එක විමර්ශනයට ගන්න. බැරි තැනක අහුනොත් පොඩ්ඩක් කියන්න. ඒක කරගෙන යන්න බැරි නම් කරන් තියෙනව මොකද්ද? ඒක පොඩ්ඩක් කියන්න. ඉයලා ආපහු ඔළුවට මේක දාගන්න. දාගෙන ආයි මේක වඩන්න. ආයි තේරුම් නැත්තම් අහන්න. අහලා ඉවරලා මේක තේරුම් ගන්න. මේක තමයි කරන්න තියෙන්නේ වෙන දෙයක් කරන්න නැහැ. ඒක නිසා ඕන ඔය අවබෝධයටපත් වෙලා මේක කරගෙන යන්න. එහෙනම් දැන් ඔබ ලෑස්තිද ඊළඟ වටේට යන්න?
හොඳට හේතු යුක්ති සහිතව මේක වඩන්න. පොඩ්ඩක් වැඩිපුර බර කරන්න කොහොමද මේ ආස්වාදය? එහෙනම් කොහෙද ආස්වාද තියෙන්නේ? අන්න ඒ පැත්තට ටිකක් බර කරන්න. හැමතිස්සෙම දෙකක් අරන් බලන්න. ඔබ පාට වලට ආසෙද? මොන හරි පාටකට ආසෙද? ඔබ ආස පාටයි ආස නැති පාටයි දෙක අරන් බලන්න මොනවද මේ ඇතුළට එන්නේ? මේ ඇතුළට එන්නේ ඔක්කොම පහන. පෙළෙන සුළු නම් දුක් දෙන සුළු නම් අසාරයි. එහෙනම් මම මොකද්ද මේ හොයන්නේ? මොකද්ද මයි මට මේක ලස්සනට පේන්නේ? ඇයි එකක් විතරක් ලස්සනට පේන්නේ? එහෙනම් මේ මානසික මුලාවක් නෙමෙයි තනිකර. මොකද මේ විදිහට හොඳටම දන්න දෙයක් තමයි ඔබ මුලාවෙන් ඉන්න කැමති නැහැ. ඔබට ආරංචියක් ආවොත් එimhe ඔබ ආදරය කරන කෙනාට තව කෙනෙක් එයාට තව කෙනෙක් ආදරය කරනවා කියලා. ඔබ මොකද කරන්නේ? හොයනවද නැද්ද? හොයනවා. ඇයි? මුලා වෙලා ඉන්නේ කැමති නැති. මුලා වෙලා ඉන්න කැමති නැති නිසා හොයනවා. හොයලා රණ්ඩු වෙනවා. මුලා වෙලා ඉන්න කැමති. එහෙනම් මේකත් මුලා වෙලා ඉන්න කැමති නැහැ. ඒක නිසා මුලාවක් කියලා දැනගත්ත ගමන් හිතෝක අතල්ලා දානවා. ඔය හිතේ මොඩේ දින්නේ. කෙලදොල්ලෙන් දින්නේ හිතේ. නෑනේ. අන්න ඒක නිසා තමයි මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක වැදගත්කම තියෙන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියේ ඉන්න කෙනා මොඩේ නෙමෙයි. ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභය මොඩේ නෙමෙයි. එයාට විශ්ලේෂණය කරන්න පුළුවන් කරුණු ටික අරගෙන. මම විශ්වාස කරනවා ඔබ දිනු දෙනා ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභින් කියන. අපිට මේ විශ්වාසෙට ඉන්න වෙනව නැත්නම් බණ කියන වැඩකුත් නැහැ. දිවි ලෝකෙට යන පාරක් කියනවා මිස. හොඳට විශ්ලේෂණය කරන්න. ඒ විශ්ලේෂණය කරන්න මනස උපත් වෙනවා. මන ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න. ඒ තුළින් ඒකාන්ත ගැලවීමක් තියෙනවා. මම කියන්නේ අඩුම තරම. සුද්ධාවාසයටත් අඩිය තියාගන්න. අඩුම තරමේ සුද්ධාවාසයටත් අඩිය තියාගන්න. අපරාධ නැත්තා. ඔය සුද්ධාවාසයට අඩිය තියාගත්තොත් ගොඩ. මහා කල්ප 2500කට විතර පස්සේ ගොඩ දාගන්න පුළුවන්. සුද්ධාවාසයට ගිය කෙනත් මහා කල්ප 2500කට විතර පස්සේ නම් ගොඩ දාගන්න. මෛත්‍රී බුද්ධ ශාසනය එනකම් බලන් ඉන්න අය පුදුම බුද්ධිමත්නේ. ඔබ කතා කරන්නේ පුදුම බුද්ධිමත්නේ. ඈ එහෙනම් මේ බුදුරු කියනව නේද? සෝතාපන්න වුණොත් වැඩේ ඉවර කරගනින්න නැත්නම් සෝතාපන්න වෙන්න එපා. ඊළඟ බුදුහාමුදුර එනකන් හිටපල්ලා. ඔය කොච්චර ෂුවර් නම් බුදුහාමුදුර එහෙම කියන්නේ නැහැ. තව මහා කල්ප 2500ක් යන්නේ නැහැ නේ තව බුදු කෙනෙක් පහළ වෙන්නේ. මොකද මේ කල්ප 90කට බුදුරු හත්නම පහළ වෙලා තියෙනවනේ. තව කල්ප 100කින් හරි තව බුදු කෙනෙක් පහළ වෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරන්ගෙන් පස්සේ. 2500ක් යන්නේ නැහැ නේ. එහෙනම් මේක ඔබට ඕකෙන් ගම්මේ වෙන්නේ මොකක්ද? සුද්ධාවාසයට ගියායත් සමහරට එච්චර කාලයක් ඉන්න වෙනවනේ. ඕකෙන් ගම්මේ වෙන්නේ මොකද්ද? සෝතාපන්නවත් වෙච්ච නැති කෙනා මෛත්‍රී බුද්ධ ශාසනය උපදිනවා කියලා නේ. ඈ? නේ? එහෙනම් මේක දින අනාගාමී වෙනට වඩා හොඳ නැද්ද? සෝතාපන්නවත් නොවි ඉන්නේ. අනාගාමී වෙච්ච කෙනා 2500කට එහා පැත්තේ යනවා. දැන් ඉන්න එක්කෙනා සෝතාපන්න නොවි මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනය ඉපදෙනවනේ. මේ කල්පෙමනේ මේ කල්පය අග කෙලවර. අනාගාමී වෙන එකද සෝතාපන්නවත් නොවි ඉන්න එකද හොඳ? ඔබ උත්තර දෙන්න. මම තථාගතයන් වහන්සේ එහෙම කියලා තියෙනවා. දේශනාවක් කළා තියෙනවද එහෙම එකක්? නෑ. එහෙනම් මෛත්‍රී බුදුහාමුදුර එනකම් බලන් ඉන්න එක කොච්චර බුද්ධිමත්ද කියලා ඔබ හිතනවා.
දැන් ඔය හිතේ නැද්ද පව් කියලා ඔය මිනිස්සු. කොච්චර රවට්ටනවද බලන්න මිනිස්සු. ඒකයි මේ ඇයි ඉස්සරහට ආපු අයට මම ටිකක් තරට ගියේ. කරන් දෙන්නේ නැහැ. නැත එන්න එපා. ඔය ඇයි ඉස්සරහට ආවට පස්සේ මොන ලොකු හේතු වාසනාවක් එක්කනේ ඇයි ඉස්සරහට එන්නේ. මොකක් හරි ලොකු හේතු වාසනාවක් තියෙනවා නිකන් නෙමෙයි. එක්ක හතර පහට ගෙඩි අග කෙලවලට යන්න. එහෙම නැත්නම් මේක ඉවර කරගන්න. එහෙමත් ඉන්න පුළුවන් ඇවිල්ලා බැලලා යන. එහෙම ඉන්න පුළුවන්. එතන අවිතිය රහ බලන්න පුළුවන් ආයතරයක් ගිහින්. එහෙම නැත්නම් මේක ගොඩ දාගන්න. ඔබ සියලු දෙනා හේතු වාසනාවන්තයෝ. මොනෝම හරි හේතු වාසනාවක් තියෙනවා. ඒකට පයින් ගහ ගන්න එපා කියන්නේ ඒක පුළුවන් තරම් මග වඩන්න පටන් ගන්න. මේ දවස් පහෙන් පස්සේ මේ දවස් පහ වගේම ජීවිත ගත කරන්න. දැන් ඔබට කියවනේ ඇවිද ඔන්නම් මග වඩන්න කියලා. ඒ ඇවිද මේක වඩන්න පුළුවන් නිසා එහෙම කියන්නේ. එහෙනම් දැන් ඔබට වැඩට යන ගමන් මග වඩන්න බැහැ. පොජ්ජියෙන් බහලා ඇවිදගෙන යනවා වැඩපොළ. ඔෆිස් එකට. දැන් ඊටික මග වඩන්න බැහැ. වාහනේ කැපිලා මලක් කමන්නේ. එයි. ඒකේ පාර මැද්දේ මග වඩන්න යන්න එපා. පේමන්ට් එකක් තියෙනවා. ඒක යන්න මග වඩ. එතකොට මොකද? ලොකු ලොරියක් එනවා ඩ්‍රයිවර්ට නින්ද ගිහිල්ලා. වැදුනේ නැහැ චොප් වුණා. ප්‍රශ්නයක් නැහැ. එයි මොකක් කරගෙන හිටියේ? මග වඩ හිටියේ. ආයි මොනවා හරි කරගන්න පුළුවන් දර කොහොමද? නිතර මග වඩ. නිතර මේක පාවිච්චි කරන්න. සතර සතිපට්ඨානෙම වැඩෙනවා. මොකද හේතුව මේක පාවිච්චි කරනකොට වෙන්නේ මේකට තමයි කුසල සීලය වඩනවා කියලා කියන්නේ. කුසල සීලය වඩන කෙනාට ත්‍රිවිධ සුචරිතය වැඩෙන්න පටන් ගන්නවා. ඊට කලින් ඉන්ද්‍රිය සංවරය වෙන්න පටන් ගන්නවා. දැන් ඉන්ද්‍රිය සංවරය වෙනවා කියලා ඔබට තේරෙන්නේ නැද්ද මේක මෙනෙහි කරන්නේ? රෝස මලක් මේ පැත්තෙන් දිනවා කහ මලක් මේ පැත්තෙන් දිනවා. මොකක්ද දිහාද බලන්න? මොකක්ද දිහාද බලන්න? දැන් මේක හොඳට අවබෝධයට ආවට මොකක්ද දිහා බැලුවත් වැඩක් තියෙනවද? දැන් බත් පිඟානේ සොසේජස් කරලක් මේ පැත්තෙන් දිනවා කුකුල් මස් කෑල්ලක් මේ පැත්තෙන් තියෙනවා. මොකක්ද කලින් කටේ දාගන්න? දැන් ඔක දිහා බලනකොට මේන්නේ මොකක්ද? බිම් බෝම්බ කඩේ හිපුරුවොත් ඉවරයි. හිමීට බඩේ තැම්පත් කරගන්න තියෙන්නේ. ඔබ එහෙම කරන්නේ නැද්ද? බිම් බෝම්බ කඩේ හිපුරුවා නම් දත් නැති වෙද්ද? ඒක නිසා හොඳට මතක තියාගන්න. ගෙදර ගිහලා දන් වල දැද්දි උනා. දන් වත්ති කන්න ඕනේ මොන වගේද? බිම් බෝම්බ තැම්පත් කරගන්නවා වගේ. එකක් හරි කඩේ හිපුරුවොත් සසර ගමන කට හිපුරුවා නම් පිංගුදින එකපාරයි මැරෙන්නේ මතකද? සසර දිග ගැහුණොත් කීපාරක් මැරෙන්නේ වෙන්නේ. ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේකෙන් ආදිත්ත පරියාය සූත්‍රය කියවල බලන්න. දේශනා කරන්නේ රස විඳ ඉන්න වෙලාවට. රස තණ්හා වැටිලා රසකාමයේ මුක්ති විඳින වෙලාවට බලමු. එක්ක තිරිසනෙක් වෙනවා. එක්ක පෙරේතෙක් වෙනවා. නැත්නම් අවමා නරක ආදියට යනවා. ඕක කර කර ඉන්නවට වඩා හොඳයි මහණෙනි. හොඳ රත් වෙච්ච යකඩයක් අරගෙන ওই දිවි අතුල්ල ගනින්න කියලා. එකපාරයි දුක් විඳින්න. ඕකේ නූතන අර්ථකථනය තමයි මම දුන්නේ. මොකද්ද? බිම්බෝ. නැත්නම් අත් බෝම්බේ ග්‍රැනේට් එක. ග්‍රැනේට් එක හිමීට ඉන්නේ කඩන්න නැතුව කොහෙද තියාගන්නද? බඩසේ තියාගන්න. කට දානකොට පින්නේ කැඩනොත් මොකද වෙන්නේ? හක්ක පඩස් එක්ක ආපු උරා වගේ තියෙයි. හක්ක වෙන් වෙලා තියෙයි. එහෙනම් හැම එකක් ගැනම පරිස්සම්. එහෙනම් ඉන්ද්‍රිය සංවරය වෙන්නේ නැද්ද එතකොට? මේක වඩන්න ඉන්ද්‍රිය සංවරය වෙන්නේ නැද්ද? ඉන්ද්‍රිය සංවරය වෙන්න ත්‍රිවිධ සුචරිතය හැදෙන්නේ නැද්ද? අනිත් පැයට හිංසා කරන එක, නින්දා පහස කරන එක, හොරමර වංචා කරන එක, දුරාචාර කරන එක. වැඩක් තියනද එකක් හස් කරලා ඉන්ද්‍රිය සංවරය වෙනකොට? බොරු කියලා පරද වචන හිස්වචන කිව්වෙන්නේ නැහැ. ලෝභ දේශ මොහකම් කරන්නේ. තේරුම නැති නිසා. ත්‍රිවිධ සුචරිතය හැදෙනවා. ත්‍රිවිධ සුචරිතය හැදෙන කෙනාට සතර සතිපට්ඨානය පූර්ණ වෙනවා. සතර සතිපට්ඨානය පූර්ණ වෙන කෙනාට සප්ත සම්බොජ්ජංගයන් වැඩෙනවා. සප්ත සම්බොජ්ජංගයන් පූර්ණ වෙන කෙනාට විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. ඔබගේ වැඩේ ඉවරයි. එහෙනම් කුසල සීලෙම වඩන්න පුළුවන්. යථාර්ථයෙන් මෙනෙහි කරන්න පුළුවන්.
තථාගතයන් වහන්සේගේ දේශනා ඔක්කොම ඔන්නෝක වටේ තියෙන්නේ. ඔය පුංචි න්‍යාය ධර්මයේ වටේ තමයි දේශනා ඔක්කොම තියෙන්නේ. සතර සතිපට්ඨාන කියන්නේ ඔක වටේ තියෙන එක. ඔක්කොම ඔක වටේ තියෙන්නේ. මුළු අභිධර්මයේ පිටකේම ඔක වටේ තියෙන්නේ. හරිද? මේක තේරුම් ගන්න බැරුව අනිත් මොකද තේරුම් අරගෙන වැඩක් නැහැ. තේරුම් ගන්න බෑ අනිත් ඒවා. තේරුණා වගේ ඉන්නවා. ඒක තමයි තියෙන්නේ. ඉතින් බොහොම පුංචි දෙයක්. ඉතින් හැමතිස්සෙම මානසිකාරයෙන් ඉන්නේ. හැමතිස්සෙම කල්පනා කර කර බලන්න. මේ හැම එකක්ම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නේද කියලා. මම මේ අඳුරගත්තේ මේ ඇතුළට ආයේ රූප වේදනා සංඥා සංකාර. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඔය ඇතුලේ හැදෙනවා පිටින් සංයෝජනයක්. ඒ සංයෝජනේ හැදෙන්නේ ඇහෙනුයි කනෙනුයි නාසයෙනුයි දිවෙනුයි ඔක්කොගෙම අරගෙන ඉවරලා ලොකු සංයෝජනයක් හදනවා. ඒ සංයෝජනේ හැදුනට පස්සේ තමයි පේන්නේ අපිට මේ දැන් අපිට මේ මෙන්න මේක පෙවුණා කියලා. දැන් කාමයේ ජනිත වෙන ස්වභාවයක් තියෙන මිනිසුන්ට. ඒතරේ කාමනීය වස්තු තියෙනවා. ඔය කාමනීය වස්තු අධ්‍යා දැක්කට පස්සේ ඒ මනුස්සයාට ඒ මනුස්සයා ඇහෙන් ගන්නවද? දැන් හිතට ආව ඇහෙන්. ඊට පස්සේ කනෙන් පුළුවන් නම් ඒකත් ගත්තා. දැන් මේ ස්කන්ධ කොට ගහයි එනවා. නාසයෙන්ුත් ගත්තා. දිවෙනුත් ගත්තා. කයෙනුත් ගත්තා. ඔක්කොම අරගෙන ඉවර වෙලා හදාගත්ත එක. ඒක හරි දරුණුයි. ඒ හදාගත්ත එක. ඒ සංයෝජනේ හරි දරුණුයි. ඒක නිසා තමයි අන්තිමට පේන්නේ මේක එහෙන කාමනීය වස්තුවන්නේ කියලා. හරි කාමුක දෙයක් නෙමෙයි කියලා. දැන් ස්ත්‍රී පුරුෂයෙකුට ස්ත්‍රියව කාමනීයයි. මොකකින්ද? කාමනීය නිසා කාමුක නැහැ. අරියතුන් වහන්සේලාට ස්ත්‍රියවද කියන්නේ කාමනීයයි. නමුත් කාමුක නැහැ. කාමනීය කියන්නේ කාමයේ ජනිත කරන සුළුයි. මේ කාමයේ ජනිත කරන සුළුයි කියන්නේ කාමයේ ජනිත කරනවා නෙමෙයි. කාමනීය දේවල්. ආහාරයක් කියන්නේ කාමනීය දෙයක්. කාමයේ ජනිත කරන සුළු දෙයක්. පරිසං උන් නැත්තම් කාමයේ ජනිත කරවයි. අරිහතුන් වහන්සේ ගීතේ කාමයේ ජනිත කරන්න බෑ. ඒක හරියට පෙළෙන සුළු වගේ තමයි. වෙන්නේ මොකද්ද අර ඇතුලේ හදන සංයෝජන නිසා. අරිහතුන් වහන්සේට ඒ සංයෝජනේ හැදෙන්නේ නැහැ. ලෝක සත්‍යයට සංයෝජනේ හැදෙනවා. සංයෝජනේ හැදිච්ච ගමන් ඒ සංයෝජනයත් එක්ක තමයි ඊට පස්සේ කටයුතු යන්නේ. නැත්තම් තිරිසන්නු කරන දේවල් කොහොමද මිනිස්සු කරන්නේ? අපි අතීතෙට ගිහිල්ලා බැලුවොත් එහෙම තනිකර තිරිසන්නු කරපු දේවල් නෙමෙයිද කරලා තියෙන්නේ. වරදක් නැහැ. ඇයි හැමෝම කරනවනේ? ඔක්කොම තිරිසන්නු නම් ඒ කෙනේ මොකක් කරන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපි ඇත්තටම අතීතෙට ගිහිල්ලා බැලුවොත් එහෙම කරලා තියෙන්නේ මොනවද ඔක්කොම? තිරිසන්නු කරපු වැඩ. කොහොමද එච්චර තිරිසන්ුනේ මනස? අර සංයෝජනීය රූප. අර සංයෝජන ඇතුලේ කොට නැගුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ සංයෝජනත් එක්ක සැරිසරනවා. ඒකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියනවා. සංකල්පීය රාගය. සංකල්පීය සැරිසරීම. අර සංයෝජනේ හදාගත්තට පස්සේ දැන් ඒ සංයෝජනය බේස් කරගෙන තමයි ඉතුරු ටික යන්නේ. ඒ නිසා තිරිසන් වැඩ කරන්න පුළුවන්. මම හරි තිරිසන්නුවත් කරන්නේ නැහැ. මිනිසුන්ට පුළුවන් තිරිසනුන්ට පන්ති දාන්න. ඔయిత වඩා හොඳ තිරිසන් වැඩ අපි දන්නවා බෝල. මේ මෙහෙම ඒ තිරිසන් වැඩ කරන්නේ. අසේ තිරිසන් තත්ත්වයට අපි වැටුනේ ඇයි? අසත්පුරුෂ සංසේවණේ නිසා. මොකද කරන්නේ? ආපු ලෝකේ මතකද? ඔබ ආලෝකේ මතකද? ආවස්සරය. ප්‍රීතිය වළඳලා ජීවත් වෙච්ච පිරිස. අද තිරසනුන්ටත් එහා පැත්තේ. අද ලෝක සත්‍යය කියයි අපි ඒක එහෙම සාමාන්‍ය දෙයක් නෙවෙයි ජීවත් වෙනවා කියන එක ඕක තියෙන්නේ නැහැ. ඒකයි ඔබට එහෙම කිව්වොත්. බල්ලෙක් ඇවිල්ලා ඔබට කියනවා ඔය සාමාන්‍ය බලු වැඩ සාමාන්‍ය දෙයක්. ඔබට මොකද හිතෙන්නේ?
ඔබලා හිතනවා ඒක නෙන්න එහෙම හිතනවාද? හොඳට මතක තියාගන්න. මෙතන ආපස්සෙන් ගොඩාක් පල්ලට වැටිච්ච. ගොඩාක් අඳුරට ආපු දුර ගොඩාක් වැඩි. පිරිස් තමයි දැන් ඉන්නේ. ඉතින් ඒකුත් එක්ක සංසඳෙන්න යන්න එපා. ඒකුනුත් කරන එකේ අපිත් කළාමකෝ. ඒකුත් එක්ක සංසඳෙන්න යන්න එපා. අපි දැන් හෙට ඉඳලා හෙට මේ දිගට මේව සාකච්ඡා කරනවා. ඔබගේ අතීතයේ සිහිපත් කරන්න දෙනවා මම. දෙවරුන්ට ඔක්කොටම යන්න කියලා නැත්නම් දෙවරු වමනේ දාලා මැරෙයි. මග චුත වෙලා යයි. වමනේ ගිහිල්ලා. ඔබගේ අතීතයේ සිහිපත් කරන්න දෙනවා. ආබස්තරෙන් ආපු ඔබට මොකද උනේ කියලා සිහි කරන්න. ප්‍රීතිය වළඳපු ඔබට දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? ස්වයං ප්‍රභා ආලෝකයේ දිවිච්ච ඔබට. ආකාශචාරීව සැරිසරපු ඔබට. ඇඟෙන් මහා සුගන්ධයක් විහිදිච්ච ඔබට. අද බලු ගඳට බොහොම කිට්ටු ගඳක් පිට වෙන හොඳ වෙලාවට සෙන්ට් තියෙන ලෝකේ. පර්ෆියුම් ගහුවේ නැත්තම් බල්ලෙකුටවත් ඉන්න බෑ ළඟ. කොහොමද එහෙම උනේ? ආපහු හැරෙන්න කාලේ. හොඳට මතක තියාගන්න. මේ වැරදිලා යන්නේ. ආපු තැන ඉඳලා බලුවොත් එහෙම ගොඩාක් දුර ඇවිල්ලා දැන් ඉන්නේ. යන්නේ අඳුරටමයි ඔක්කොම. ඉරක් හඳක් ඕනේ වෙච්ච මිනිස්සු නෙමෙයි අපි. තේරෙන්නේ වෙච්ච දේ? කාම සම්භෝගයක් තිබුණේ නැහැ. මුල් කාලෙදී කාම සම්භෝගය හදාගත්තේ උන්ට මඩ ගහපු මිනිස්සු අපි. මඩ අරගෙන ගැහුවා. පළයල්ලා. අන්තිමට උන් ගිහිල්ලා වට කරගෙන උඩිනුත් වට කරගත්ත මොකද උඩින් කියන්නේ අපි. උඩින් යනකොට දැක්කහම තූ නොදකින් කියගෙන ගියේදනේ. අද ඒක හිතලා බලන්න පිටුදනේ. ඔබ හිතපු තත්ත්වය මොකද්ද? දැන් ඉන්න තත්ත්වය මොකද්ද කියලා. ඒක නිසා ආපස්සු හැරෙන්න කාලේ හරි. ඕවා පොඩ්ඩක් සිහි කරලා බලන්න ඕනේ. ඕවා ඉතින් සමාජයේ නෑ මේවා. සමාජයේ ඕවා සාමාන්‍ය දේවල්. ඔයිට වඩා දේවල් ලෝකෙ වෙන්නේ නැහැ. ඕක මොනවාද? එහෙම කියලා සමාජයේ කියයි. ඒක නිසා ඒ දේවල් අපි සිහි කරනවා. සිහි කළා අපි ලැජ්ජාවටපත් වෙනවා. අනේ මේ අපිට මොකද උනේ කියලා මෙනෙහි කරන්න ගන්නවා. ඒවා තමයි භාවනාව. ඒවා තමයි දහම භාවිතා කරනවා කියලා කියන්නේ. අපිට වෙච්ච දේ හොයනවා. ඇයි අපිට මෙහෙ උනේ? ඒක නිසා පින්තුනි ඔබ කොහොම හරි මේ යථාර්ථය තේරුම් ගන්න. යථාර්ථය වඩන්න. හොඳටම වැරදිලා ඉන්නේ. තවත් යන්න එපා ඉස්සරහට. පුළුවන් නම් මෙතනින් හැරිලා ආපහු යන්න. නැත්නම් නිවනට යන්න. අඩුම තරමේ ආපහු යන්න. ආපහු ලෝකෙට. ඊළ ප්‍රීතිය වලදලා ජීවත් වෙන්න. ඔබට තේරෙනවනේ ලෝක සත්‍යය හැසිරෙන හැටියට. ලෝක සත්‍යයේ මරණින් පස්සේ ලෝක සත්‍යයට මොකද වෙන්නේ කියලා. ඔබට ඔය ටික තමයි ලෝක සත්‍යයට කොඩිය දාගෙන හිටියෝ. දේශි නැහැ. ඔබගේ අත්දැකීම බේර ගන්න. මං කියන්නේ නිවන් දකින්න බැරි නම් අඩුම ආපු දිහාට යන්න. ආපු දිහාට යන්න බෑ උරු මඩ වලේ läගලා. කය උරු මඩ වලේ තියෙද්දී හිත අයින් කරගන්න උරු මඩ වලේ. කය ඕනේ වෙද්දෙන් කයට හිත අයින් කරගන්න උරු මඩ වලේ. කොල්ලන්ට කියන්නේ ගත හිත දෙකම අයින් කරගන්න උරු මඩ වලේ. තම වකින් බන්ධන වලට අහු වෙලා නම් ඉතින් ගත හේතියෙද්දී හිත අයින් කරගන්න. නැත්තම් ඔබගේ ජීවිත ඔබගේ අත්බැව ඔබම විනාශ කරගන්න. මහා අපරාධයක් කරගන්න. ඒ තත්ත්වය උදා කරගන්න එපා.
ඒ ඔක්කොම සංයෝජනීය රූප පිංගුතුනි. ඔය ඇත්ත නෙමෙයි. පාරේ එහා පැත්තේ කෙල්ලෙක් කියනකොට පාරේ මෙහා පැත්තේ ඉන්න කොල්ල දකින්නවා. මූණ සුදුයි ලස්සනයි, කොණ්ඩේ දිගයි. ඔය ටිකනේ දකින්න නැත්තම් කළුයි ලස්සනයි, කොණ්ඩේ දිගයි. තල්ලුයි ලස්සනයි, කොණ්ඩේ කොටයි. මොනවා ටිකන්නේ දකින්න. දැන් ඒක දැක්කට පස්සේ ඒකට මේ මූණෙන් ආස්වාදය ආව නම් ඇතිනේ ඉතුරු ටික ඒක හදාගෙන ඉවරයි. මුළු සර්වාංගෙ මේකේ වහගෙන ඉන්න. hina වෙන්නේ නැහැ. බිම් බලාගෙන ඉන්න. හැබැයි මේකට ආස්වාද ජනක රූප මූණක් නම් තියෙන්නේ. දැන් මේකෙන් ඇහුවොත් එහෙම. යාළුවෝ ඇවිල්ලා. මේ මං අරකිට එක යාළු වෙන්නද කියලා. මූ මොකද්ද කියන්නේ? ඔබ නෙමෙයි මම. දැන් අපි දෙන්නා ඉක්මනට කවුරු හරි එක්කෙනෙක් ඔහිව කසාද බඳින්න ඕනේ. එතන මේ ළමයා මොකද කරන්නේ? ඉක්මනට අර කිව්ව කසාද බඳින්න හදනවනේ. දැක්කේ මොකක් විතරද තාම? මොන විතරයි. ඊටු ටික. දැන් කසාද බඳින්න ඔක්කොම ලෑස්ති කරගෙන දැන් මෙයා හිතින් ඔක්කොම ලෑස්ති කරගත්තේ. මූණ විතරක් දැක්කේ හින්දා නෙමෙයි. මෙයා හිතින් ඔක්කොම හදාගෙන ඉවරයි. බලනකොට මේක hina වෙන්නේ නැත්තේ. සීනානොමසින් දසන් දක්වා හින්දා නෙමෙයි. ඉස්සරහ දත් ටික නැති හින්දා. හැබැයි අර ළමයාගේ ලෝකේ, අර කොල්ලගේ ලෝකේ, අර මූණේ අයිතිකාරයට තියෙන මූණේ අයිතිකාරයාගේ දත් තියනවද නැද්ද? දත් තියෙනවා. මුතු කැට පෙලක් වන් දත්. හැබැයි ඇත්ත එකේ තියෙනවද? ඇත්ත එකේ. ඇයි සර්වාංගෙන් වහගෙන ඉන්නේ? මුළු සර්වාංගෙම රෑෂ් එකක්. දදයක් හැදලා මුළු ඇඟ පුරාම. ඒකයි වහගෙන යන්නේ. නමුත් අර කොල්ලගේ හැදිච්ච සංයෝජනීය රූපේ තියෙනවද එහෙම එකක්? නැහැ. ඇයි කට වහගෙන ඉන්නේ? කට ඇරියොත් එimhe ඉස්සරහම ඉන්න සී නැති වෙන නිසා. හැබැයි මේ කොල්ලගේ සංයෝජනීය රූපේ කට ඇරියොත් එimhe නෙළුම් මල් සුවඳ විහිදෙන්නේ. එතන මේක ජීවත් වෙන්නේ කාත් එක්ක? අර සංයෝජනීය රූපෙත් එක්ක. හොඳට මතක තියාගන්න. ඔය කොයි කවුරු? ජීවත් වෙන සංයෝජනීය රූපයක් එක්ක. ඔබත් එක්ක ජීවත් වෙන කවුරුත් නැහැ. එදින මේවා අපට දැනෙනකොට අපිට ලැජ්ජා හිතෙන්න පටන් ගන්නවා. මං ආදරෙන් කසාද බැඳගෙන අරගෙන ගියේ නෝනා නැත්තම් මහත්තයා. සංයෝජනීය රූපයක් සමග තමයි මුළු ජීවිතේම ජීවත් වෙන්නේ කියලා. හැබැයි ඔබ හිතන් ඉන්නේ මොකද? මේ මුළු ලෝකෙමයි මට ආදරේ. ඔබ විමසන්න. මම ඔබට දහම් කරුණු කියන්නම්. මොකද ඔබ විමසන්න. මම කියවනේ කියන්න පුළුවන් ප්‍රමාණයක් තියෙන ඔන්ට වඩා කියන්න බෑ. සීනියර් සිටිසන්ස්ලා ඉන්නවනේ. කොල්ලෝ ටිකක් හිටියනම් ඕක තව ටිකක් ඉස්සරහට මම පෙන්නලා දෙනවා මේ මෙහෙමයි ඔක වෙන්නේ. ටික ඔබ හිතා ගන්න. ඔබ ජීවත් වෙන පරිසරය තුල ඔබ මුලාවටපත් වෙලා ඉන්න හැටි ඔබ හිතා ගන්න. කාමයේ කියන්නේ තනිකරම මහා මුලා රැවටීම. ඒ සංයෝජනීය රූපේ හැදිලා ඒ ලෝකේ ජීවත් වීම. ඕකට ඔළුව දාගත්තට පස්සේ ඔරලෝසියේ කටුව යනවා දැනෙන්නේ නැහැ. ඒකයි තියෙන්නේ. ඔය සංයෝජනීය රූපේ හැදුනේ ඇතුලේ. ඒ ඇතුලේ හැදිලා ඒ සංයෝජන හරියට ධානයක් වගේ තමයි. ධානයෙන් සම්බන්ධුනට පස්සේ ඔරලෝසියේ කටුව යනවා තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි. ඔබ කැමතිද ෆිල්ම් එක බලන වෙලාවට පැය එකමාර වෙනවා තේරිලා තියෙනවද? ඔබ ඒක ඇතුලේ. ඒක නිසා තමයි පින්විතනේ කියන්නේ. තනිකරම හීනෙන් ගාපු සුවඳක් වගේ. ඔබ හීනියක් දැකලා හීනෙන් හොඳ සෙන්ට් එකක් ගහනවා. ඇහැරලා බලනකොට ඉන්නේ මොන ගඳද? සෙන්ට් ගඳද කුණු කෙල ගඳද? සෙන්ට් ගඳ දෙන්නේ කුණු කෙල ගඳ දෙන්නේ. කුණු කෙල ගඳ. දැන් හීනෙන් ගහුව. දැන් හීනෙන් ගහුව ඒකෝ. නේද? ඒක මෙච්චර කාල විඳපු කම්තපේ කියන්න බෑනේ. දැන් මොනවද ඉතුරු කියලා? මේ වෙලාව ඉතුරු මොනවද? ඔබ කන්නේ නැති, බොන්නේ නැති, බලන්නේ නැති.
ස්පර්ශ කරන්නේ නැති. ඔය හැම එකම කළා. අද ඊටු ටික යනවා. දැන් මොනවද ඊටු? ආයෙ ඔන්න මොකද කරන්න ඕන? ආයෙ අලුතෙන් කරන්න ඕන. කළා සප්‍රේ කරලා මොනවද තියෙන්නේ? මොකුත් නැහැ. ඔය තමයි ඇත්ත කතාව. ඒකයි අනිත් පැත්තෙන් කියන්නේ බල්ලට දාව මස් කටු වගේ. හපන කොච්චර හැපුවා? බඩ පිරෙන්නේ නැහැ. හැබැයි පා වෙන්නේ නැහැ. මේකම මේ තරුණ පිරිසට කියන්නේ. බොලා හිතන් ඉඳලා කසාද බඳිනවා කියන එක අලුත් දෙයක් කියලා. බොලා ඔය මේ අනන්ත සසරේ කසාද බඳින දවසේ බොලා මුදුමාරු කළාන මහා මේරු කන්ද තියෙන නැත්තම් හිමාලයේ කන්ද තියෙන ඕන් ඔයකටත් වඩා වැඩි රත්තරන් ඒ තරම් මුදුමාරු කළා. තවත් මදිනේ මේ පාරත් ඕනනේ. බල්ලට දාපු මස් කට්ට තමයි. යෝග හපන. හැබැයි රසයි. බල්ල මස් කට්ට හපන්නේ නතර කරන්නේ නැත්තේ ඇයි? රසෙින්ද. මොකද්ද රස? ඌගේම ලේ ඌගේ විදුරු මහ තුවාල වෙලා ඌගේම ලේ පොඩ්ඩක් දැන්න උඩ රස. ඒක නිසා අතාරින්න. ඒක නිසා පිංගුතුනි පරිස්සම්. තථාගත ධර්මයේ පිළිසරණ ඔබ ගත්තේ නැත්තම් ඔබට වෙන දේ ඔබට හිතා ගන්න බැරි වෙනවා. හරියට ඔබගේ ආතට වුණා වගේ මුත්තට වුණා වගේ කිත්තට වුණා වගේ කිරිකිත්තට වුණා වගේ කිරිකෑ මුත්තට වුණා වගේ ඔය හැම මුත්තටම උනේ එකම දේ. සතර අපායේ හිමිකාරත්වය ලැබීම විතරයි. මරණ දිව්‍ය ලෝක යනවා නම් මේ දිව්‍ය ලෝක පුපුරන්න ඕනේ මේ වෙනකොට. ඇයි? ළඟම තියෙන දිව්‍ය ලෝකේ චාතුම් මහ රාජිකේ එක දවසක් කියලා කියන්නේ මනුස්ස ආයුෂ අවුරුදු 50ක්. ආතත් දිව්‍ය ලෝකේ නෑ. මුත්තත් දිව්‍ය ලෝකේ නෑ. කිත්තත් දිව්‍ය ලෝකේ නෑ. කිරිකෑමුත්තත් දිව්‍ය ලෝකේ නෑ. දැන් දිව්‍ය ලෝක පුපුරන්න ඕනේ නේද? ඇයි? තාම දිව්‍ය ලෝකෙට ආත මැරිලා නැත්නම් මුත්ත මැරිලා දවස් දෙකයි. දැන් අවුරුදු 100යි නම් මුත්ත මැරිලා. නයත් ගියා. ආතත් ගියා. තාත්තත් ගියා. දැන් ඔබත් යන්න හදන්නේ. ඔක්කොම දිව්‍ය ලෝකේ ගියාට පස්සේ දිව්‍ය ලෝක පුපුරන්න ඕනේ. ඉඩ නැහැ. ඒ නිසා අපි මෙතන තේරුම් ගන්න. ඇත්තම කතාව තමයි දේව සභාවේ සක්‍ර දේවේන්ද්‍රයා කියන මේ මොකද මේ චාතුම් මහරජිකට තාවදින් සිරේ කට්ටිය එන්නේ නැත්තේ. පොඩ්ඩක් බලන්න ඕක ගිහිල්ලා. ඇත්තම කතාව ඕක. ඊට පස්සේ සතරවරන් රජදරුවන්ගේ පුතාලා ටික එනවා වටේම. එළ මනුස්ස ලෝකේ සිසාරා බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. සතරවරන් රජදරුවෝ එනවා. ඇවිල්ලා බලන මොකද්ද මේ වෙන්නේ? ඇයි මේ එහෙට එන්නේ නැත්තේ කට්ටිය? ඊට පස්සේ දකින්න මේ මහා මිත්‍යා දෘෂ්ටියක් මෙතනීගෙන යනවා. වැඩිහිටියන්ට ගරු කරන්නේ අම්මලා තාත්තලාට ගරු කරන්නේ නැති පිරිසක් බිහි වෙනවා. ඒකයි මේ ප්‍රශ්නේ කියන්නේ. ඊට පස්සේ දේව සභාවේ චුත වෙමින් ඉන්න දෙවිවරු ඉන්නවා. මනුස්ස ලෝකෙට එන්න. ආරාධනා කරනවා. මනුස්ස ලෝකෙට ගිහිල්ලා මේ මනුස්සයන්ට යහපතක් කරන්න. ඒ හිතට ඒක අරමුණු කරලා දෙනවා මනුස්ස ලෝකෙ. දිව්‍ය ලෝකේ ඉඳලා පෙරේතෙක් වෙන්න කෙනෙක් ඉන්නවනම් එයා පෙරේතෙක් වෙන්න එයාට මනුස්ස ලෝකෙට එන්න බෑ. එන්න පුළුවන් හේතු වාසනාවක් තියන අය ඉන්නවා. මොකද ඒගොල්ලන්ට පේන්න පටන් ගන්නවනේ ඒගොල්ලෝ කොහෙද යන්නේ කියලා ඊළඟට. දිව්‍ය සම්පත සම්පතත් මරු. කොහොමද මාසෙකට විතර කලින් මැරලා උපදින තැන පෙවුනොත් එහෙම ඔබට. මේ මාසේ ජීවත් වෙන හැටි මට චිත්‍රයක් ඇඳලා පෙන්නන්න. ඔබ මැරෙන්න මාසෙකට කලින් ඔබට පෙන්눔 කරනවා ඔබ මැරලා උපදින තැන. මේ මාසේ කොහොමද ඔබගේ ජීවිතේ? කල්පයක් තුරසැප වින්දා වැඩක් නැහැ නේද මේ මාසේ? ඇඬු කඳුලෙන්
අරහෙන් තිබිච්ච විමාන ඔක්කොම අතුරුදහන්. කරේ තිබිච්ච මල් මාල් ඉවරයි. ඊයේ නටනට හිටපු ගෑණි දද්ද නැහැ. ඇඟෙන් දාඩිය ගඳ ගන්න ගන්නවා. ඒ ඇඟෙන් යම් ගන්ධයක් වහණය වෙන්න ගන්නවා. අනිත් දේවරු පැත්ත බලතකවත් එන්නේ නැහැ. ඕක තමයි හොඳයි සාරයි කියලා යන්න හදන්නේ. ඒ නිසා අපි හිතන්නේ ඔබ තේරුම් ගන්න මොට්ට වෙන්න එපා. තථාගත ශාසනයේ තියෙන වෙලාවේ තමන්ගේ වැඩේ කරගන්න. එහෙනම් දැන් 7:07 කාලට විතර අමරදසන හාමුදුරන් වහන්සේගේ දේශනාව තියෙනවා. ඒකෙදි ඔබට නොතේරිච්ච කරුණු සියල්ල අහන්න උන්වහන්සේ. අහලා තේරුම් ගන්න. හැබැයි මේ ප්‍රශ්න අහනකොට මතක තියාගන්න මොන ප්‍රශ්නද අහන්න ඕන? මොන ප්‍රශ්නද අහන්න ඕන? ඔබ අහන්න විනය සම්බන්ධ ප්‍රශ්න. විනය සම්බන්ධ. මිනිස්සුයිල අභිධර්ම ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒට වඩා හොඳ විනය සම්බන්ධ එකක් අහන්න. එහෙම නැත්නම් උන්වහන්සේ මම හිතන්නේ මේ ගොඩක් දේවල් දන්නවා ඒක පැතිකඩවල වලින්. මම ඒව පොඩ්ඩක් හොයලා කියන්නම්. ඒව සම්බන්ධව අහන්න. එහෙම නැත්නම් න්‍යාය සම්බන්ධව අහන්න. උන්වහන්සේ බැංක් මැනේජර් කෙනෙක්. ඒ බැංකු සම්බන්ධව අහන්න. ඉතින් අභිධර්මයේ ප්‍රශ්න අහනවට වඩා හොඳයි බැංකු සම්බන්ධව අහන එක. මොකද ඔබ ලෝකෙත් අඩියක් තියාගෙන ඉන්න නිසා අඩුම තරමේ ලෝකෙට හරි යහපතක් වෙයි. දැන් අභිධර්ම ප්‍රශ්න ඇහුවගෙන කොහෙටද යහපත වෙන්නේ? එලෝටද මෙලෝටද? මාන්නකාරකමට පිඟුතුනේ ඔක්කොම වෙන්නේ. තනිකර මාන්නකාරකම. ඉස්සර නම් මම අභිධර්ම ප්‍රශ්නට උත්තර දුන්නා. දැන් නම් ඒක ප්‍රශ්න උත්තර දෙන්නේ නැහැ. ආපු ගමන් කියන්නේ අනේ දන්නේ නැහැ නේ මහත්තයෝ මම. දන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න. ඉස්සර මට දන්නේ නැහැ කියලා කියන්න බෑ පිටින් මොකද මානෙ තිබුණා ගොඩක්. දැන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවාම දන්නේ නැහැ කියලා කියන්න බැරි තරම් මානයක් තිබුණා. ධර්මයේ සම්බන්ධව දැන් ඔය හිතලා බලන්න. ඒක නිසා මම ඒවට උත්තර දුන්නා. දීලා හැමෝගෙම කාලේ නාස්ති කළා. මේ හරකෙක් කියලා තප්පුලන්න හදනකොට මමත් හරකෙක් වගේ මොකද කළේ? ඒ තප්පුලන එකට උදව් කළා. දැන් එහෙම කරන්නේ නැහැ. දැන් මම දන්නේ නැහැ. දැන් මම දන්නේ කොහොමද අනිච්ච දුක්ඛ අනාත්ම විතර. හරි ඒ ටික දැනගත්තාම ඇති පිරිනවම් පාන ගම. පළපූර්ණේ කරගෙන කවදා හරි. ඔබට ඊට එහා දැනගන්න ඕන නම් තව උන්තරන් තැන් තියෙනවා. ඒ තැන් වලට ඊළඟට කරගන්න. අපි දැක්කනේ ලොකු හාමුදුරන් වහන්සේ ඉන්න කාලෙත් බොහෝ පිරිසක් ඕව ඇහුවා. කොට ගිහිලා දිනවද එකක්? දැන ගැනීමේ අඳුන ගැනීමේ ආසාව. ඒක අපි තේරුම් ගත්තට පස්සේ බෙන්ගදෙන ඔබට අනුකම්පා කරලා අපි හදලා දෙවියම හරි. ලැජ්ජයිනේ. ඉක්මනට ඉන්ද්‍රිය සංවරය කරගන්න. මම මේ පොඩ ඔබට අයින්නේ. මේ අනුපදයක් දෙකක් කියන්නේ පොඩක් ඔබට තේරුම් කරලා දෙන්න. ඔබ කරේ අනුකම්පාවෙන්මයි. මාත්‍රිය තරහකින් අවනාපකින් නෙමෙයි. මම ඔබගේ අනුකම්පාවක් මිසක් කවදාකවත් තරහක් හිතෙන්නේ නැහැ. තරහක් හිතන්න තරම් වටින දෙයක් මේ ලෝකේ මම හිතන්නේ නැහැ. හැබැයි මම ඔබට අනුකම්පා නැහැ අපේ හාමුදුරන්ට තරම්. මම අපේ හාමුදුරන්ට බයිනවා. තරහට නෙමෙයි.
තරහ යන්නේ නැහැ. තියෙන මොකද්ද? අනුකම්පාව. හැබැයි එච්චර අනුකම්පාව මම ඔබට නැහැ. ඒ නිසා මම ඔබට බයින්නේ නැහැ. එන්න පරිස්සමෙන්. මට පිනක් තිබෙන්නේ තථාගතයන් වහන්සේගෙන් බැනුම එහෙම. නෑබල මොක පුරුෂයෝ මොකද්ද කිව්වේ කියලා අහන්න. එහෙමවත් ඒකයි. ඒ නිසා පින්වතුනි ඔබට කල්යාණ මිත්‍රයා මුණ ගැහුවම ගහලා පැන්නුවත් යන්න එපා. කල්යාණ මිත්‍රයා මුණ ගැහිච්ච දවසට ගහලා පැන්නුවත් යන්න එපා. කානුවක් හොද හොද හරි ඉන්න. මොකද කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ ෂණ සම්පත්තියේ පස්සේ තියෙන එක. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්නේ නැතුව ඔබට මේ කිසිවක් කරන්න බෑ. ඒකට පයින් ගහ ගන්න එපා. බොහොම කල්පනාවෙන් කටයුතු කරගෙන යන්න. ඒ නිසා පින්වතුනි ඔබ ඔබගේ වැඩේ කරගන්න. පුළුවන් තරම් ඉක්මනට. හොඳයි. එහෙනම් දැන් ගිහිල්ලා ඊළඟ වැඩසටහනට සම්බන්ධයි. සියලු දෙනාට මේ යහපතක් වේවා.